समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යංඛෝ භික්ඛවේ අනුසේති තං අනුමේයති යං අනුමේයති තේන සංකං ගච්ඡති යංඛෝ භික්ඛවේ නානුසේති තං නානුමේයති තං නානුමේයති නතේන සංඛං ගච්ඡති इति ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුලින් ධර්මදේශනාවන් නරඹනු ලබන ලෝකවාසී ලංකාවාසී ඒ වගේම මේ මොහොතට සහභාගී වෙන සදහවත පින්වතුනි අප මේ සිටින්නේ ඓතිහාසික නටමුන් අතරක වසර දහසකට පෙර 1500ක අතර කාලය තුල දීප්තිමත් බැබළුණා වූ මහා විහාර ජේතවන අබේගිරි නම් වූ මේ අද අප නටමුන් රසයෙන් සලකනු ලබන එක් ස්ථානයක ඒ ජේතවන ව්‍යාපෘතියෙහි චෛත්‍ය රාජන් වහන්සේ අසල නුගසෙවණක රුක්ෂ මූලයක් තුල නැත්නම් ගසක් මුල උත්පත්ති ලබා ගසක් මුල මංගල ධර්ම දේශනාවන් කොට ගසක් මුල ස්වකීය සිරුර හැර දැම්මා වූ තථාගත බුදු පියාණන් වහන්සේගේ ඒ ජීවන සමය එක මතක් කරමින් මෙමුදු රුක්ෂයක් යට සිට ධර්ම දේශනාව කරන්නට ලැබීමත් භාග්යක්. මන්දයත් අප වායු සමනය කළ මැදිරිවල වුණ තරම් ධර්ම දේශනාවන් කරලා තිබෙනවා. අද අපි ස්වභාවිකත්වයෙන්ම ඔබට ධර්ම දේශනාවක් සවන් දෙන්න ඉඩකඩ සලසා තිබෙනවා. ප්‍රඥා නාලිකාවේ අනුශාසක නැත්නම් කාර්ය මණ්ඩලය විසින්. මේ මොහොතේ මේ ශ්‍රී ලංකාව පුරා පූජනීය ස්ථානවල නැත්නම් ශ්‍රවිදුස්ස මාධ්‍යවල අනන්ත වූ ධර්මදේශනා සංඛ්‍යාවක් කෙරෙනවා ඇති සවන් දෙනවා ඇති. මේ හැම එකක් තුළම නරක නැත්තම් පාපේ වැරදි යහපත් දේවල් හොඳයි කියන මේ තේමාව මුල් කොටගත්ත විවිධ ගණේ ධර්මදේශනා තියෙන්න පුළුවන්. සරල දේවල්, මධ්‍යම ප්‍රමාණයේ දේවල්, ගැඹුරු දේවල්. ඒ හැම දෙයක් සම්බන්ධයෙන්ම අපි ළඟ තිබෙන්නේ අනුමැතියක්. ඒකක්වත් අපි බැහැර කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි පිළි අරන් තිබෙන සම්ප්‍රදායන් තුල අද දවස උපෝසත අෂ්ටාංග සීලයට ඉඩකඩ තිබෙන දවසක්. එසේ වුවත් පවතින රටාව තුළ පිරිස් එක්රැස් වීමේ අපහසුතාවය ඇති බැවින් විහාරස්ථානත් පාළු වී ගොසින් තිබෙන්න පුළුවන් නැත්නම් සීමිත පිරිසක් ඉන්න පුළුවන්. මෙබඳු මාධ්‍ය විකාශන එවිට යහපත් වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ නිවසේ සිටම බොහෝ දෙනාට ධර්මදේශනාවන් නරඹන්නට ශ්‍රවණය කරන්න ලැබෙන බැවින්. යුගයට ගැළපෙන ආකාරයේ දෙයක් වශයෙන්ත් අපි දකිනවා. ඉතින් මෙහිදී පංචශීලයේ, අටශීලයේ, දසශීලයේ, උපසම්පදා ශීලයේ ආදී මේ ශික්ෂාපද සංවරයක් තුල කෙනෙක් හික්මෙනවා නම් ඒක යහපත් ප්‍රවණතාවයක්. ඒක සුගතිගාමී ප්‍රවණතාවයක්. ඒ වගේම දුස්චරිතය බැහැර කරනවා නම් සුචරිතය තමන් දන්නා මට්ටමින් මව්පියන්ට සැලකීමේ පටන්, අමුදරුවන් සුරක්ෂිත කිරීමේ පටන්, සමාජයේ යහපත සැලසීමේ පටන්, පරිසරය ආරක්ෂා කිරීම පටන් නොඑසේනම්
සත්ත්ව ප්‍රජාවගේ අයිතීන් පිළිගැනීම පටන් ශාක ප්‍රජාවගේ ආරක්ෂාව පිළිගැනීම පටන් මේ සියල්ල යමෙක් අනුශාසනාව සෙන් කරනවා නම් අපදේ සියල්ල බැහැර කරන්නේ නැහැ. නමුත් අප මේ කාලය ගන්න උත්සාහ කරන්නේ එබඳු සරල දේවල් වල අවශ්‍යතාවය පැහැදිලි කරන්න හෝ ඒවා අනිවාර්ය කරන්න හෝ නෙවෙයි ඒවා මත පිහිටලා ඉන්න අයටත් ඒවා මත පිහිටලා නැති අයටත් ප්‍රඥා ඇස තිබෙනවා නම් නුවණ ඇස තිබෙනවා නම් මේ 1500කට දහසකට පෙර නටමුන්නට පෙර මේ ස්ථානවල තිබුණා වූ ශ්‍රී විභූතිය තුල හිටියා වූ සිවණක් පිරිස 5000ක් පවන පිරිස හිටියයි කියලා එහෙම තමයි කියන්නේ අබේග්‍ර ව්‍යාපෘතිය තුල පූජ්‍ය මහා සංඝරත්නය. අදටත් නටමුන් හොයලා බලපුවාම වෙන වෙනම ආවාස ලිං වැසිකිලි කැසිකිලි තියෙනවා 100,000 ගණනක්. ඒ උන්වහන්සේලා එසේ සිටියේ හෝ මේ ඓතිහාසික පුරවරයේ එසේ ලෝක ප්‍රසිද්ධ වුණේ හෝ කුමක් නිසාද? තථාගතයන් වහන්සේගේ ධර්මය තේරුම් අරන් පිළිපැද්ද නිසා සහ දේශනා කළා නිසා. අන අපටත් මේ පවතින තත්ත්වයන් තුළ තථාගතයන් වහන්සේගේ ධර්මය යන්න වඩාත් වැදගත් වෙනවා. ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය යන්න මම පැහැදිලි කරන්නේ උන්වහන්සේ ලෝක පහළ වෙනකොට තිබුණා වූ ධර්මතා ඉක්මවා යන දෙයක් කියන එක. ಭಾರತ සමාජයේ හොයලා බැලුවොත් පංචශීලයේ අටශීලයේ සමාදන් වුණ අය, ගෘහස්ත ජීවිතය අතහැරපු අය, අත්කලමතාන යෝගින් බවට පත්වෙමින් භාවනාව කර සමාධි උපදවාගත් අය, ආසවක්ඛේ ඥානය හැරුණට සිසු ඥාන සියල්ල උපදවාගත් අය හිටියා. ඒ එකක්වත් නෙවෙයි මම කියන්නේ තථාගත ධර්මය කියලා. ඉන්න එහාට උන්වහන්සේ හොයාගත්ත දේ. ඒ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර වැනි අය ඇසුරු කරලා ඔවුන්ගෙන් මේ ධර්ම කරුණු ඉගෙනගෙන තමන් වහන්සේ සොයන මග විමුක්තියේ මග නොවේ බව තේරුම් අරගෙන එතනින් එහාට උන්වහන්සේ කළා වූ ගවේෂණයක් තියෙනවා. අන්නේ ගවේෂණයෙන් එළුණ රහස පිළිබඳව සමස්ත සමාජයම හොයමින් ඉන්නවා. ඔබ අතරත් එමුදු දේවල් පිළිබඳව ඇල්මක් නැති අය සහ ඇල්මක් ඇති අය, ඒ වගේම මේ ඇල්ම තුල විවිධ ස්ථානවලට යමින් ගැඹුර යම් මට්ටමකින් ගවේෂණය කරපු අය, ගවේෂණය කරමින් මෙතන නම් මම හොයන දේ නෑ කියලා යම් යම් තැන් වලින් ඉවත්ව ගිය අය ඉන්න පුළුවනි. අපත් එසේ මේ ජීවිත කාලයෙන් වැඩි කාලයක් තථාගතයන් වහන්සේ වදාළ මේ ධර්මයේ පිළිබඳව කවුරුත් කිව්වට පිළිගන්නේ නැතුව ත්‍රිපිටකය පරිහරණය කරමින් ගවේෂණය කරමින් ආපු අය. එවිට තමයි ත්‍රිපිටක ග්‍රන්ථවල සඳහන් වෙලා තිබෙනා වූ වැදගත් ඡේදයක් උපුටා දක්වා තිබෙනා වූ වැදගත් ඡේදයක් මට මතක් වෙන්නේ. ඔබ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ කියවලා තිබෙනවා නම් අංගුත්තර නිකායේ ත්‍රික නිපාතයෙන් උපුටා ගත්තා වූ කොටසක් මුල්ම පිටුවේ සඳහන් කරලා තියෙනවා. තථාගතප්පවේදිතස්ස ධම්ම විනයස්ස භික්ඛවේ විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කරගත්තා වූ ධර්ම විනය බබලනු ලබන්නේ විවෘත වුණොත් වැසුනොත් බබලන්නේ නැහැ. මේ ඓතිහාසික ස්ථාන නටමුන් වෙන්න හේතුවත් වාද බීද වීම තුළින් මේ ධර්මයේ යටපත් වීමද කියලා මට හිතෙනවා. ඒවයි අති ඉතිහාසය අපි කියවලා තිබෙනවා. ඇති වූ වාද බේද අපි කියවලා තිබෙනවා. නිසා ධර්මෙන් බැහැරට ගියොත් ඕන තැනක් පෙරහෙනවා. නමුත් ඒකෙන් කියන්නේ සදාකාලෙටම පෙරහෙනවා කියන එක නෙමෙයි. ආයෙත් මතුනොත් බබලනවායි කියන එක. එහෙනම් මෙබඳු ව්‍යාපෘතියක් අසල සිටමින් මෙබඳු නාලිකාවක් ප්‍රයෝජනට ගනිමින් අප උත්සාහ කළ යුත්තේ නිර්වුල්ව තථාගත ධර්මය මතු කරගන්න, ඒ වගේම තේරුම් අරගෙන අනුගමනය කරන්න. මෙන්න මේ කරුණ පැහැදිලි කිරීමේ අරමුණෙන් යුක්තව මම සංයුත්ත නිකාය නම් වූ ධර්ම ග්‍රන්ථයේහි තිබෙන්නා වූ පුංචි සූත්‍රයක පාඩයක් තමයි ඔබට ඉදිරිපත් කළේ. මේ දෙකටම කියන්නේ පඨම බික්ඛු සහ ဒုတိ ය බික්ඛු කියලා සූත්‍ර. මෙහි මැද තියෙන පාඩයක් මම ඔබට ගත්තේ. නමුත් ඉන් පෙර මෙහි සඳහන් දේ සිංහලෙන් කෙටියෙන් කියලා ඉන්න කැමතියි මම. අතකෝ අඤ්‍යතරා බික්ඛු යේන භගවා තේනුපසංකමේ. එකල්හි එක්තරා භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේ යම් තැනකද උන්වහන්සේ වැඩ සිටි තැනට එළඹුණා. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා.
එළඹ වාග්යතුන් වහන්සේට වන්දනා කොට එකත් පසක වැඩ හිටියා ඒකමන්තං අට්ඨාසේ. ඒකමන්තං තිතාකෝ තේ බික්ඛු භගවන්තං ඒතද වෝච. එකත් පස්ස හිටියා ওই භික්ෂුව බුදුරජාණන් වහන්සේට ගෙන් මෙන්න මේ විදිහේ විචාලා උන්වහන්සේගෙන් මෙහෙම ඉල්ලීමක් කළා. සාදුබන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු. භාග්‍යතුන් වහන්සේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට කෙටියෙන් සාරාංශ කරලා ධර්ම දේශනා කරනවා නම් මැනවි. යං අහං භගවතෝ ධම්මං සුත්වා මං ඔබ වහන්සේගේ ධර්මය අසා ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරෙයි යන්ති. මේ වචන පහේ අර්ථය දැම්ම කියලා දෙන්නේ නැහැ ධර්ම දේශනාව අගයි මම කියලා දෙන්නේ. ඒකේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ වදාළ ධර්මය අසා ඉන්පසු අනුගමනය කරන්නා වූ ක්‍රියාමාර්ගයක්. එතකොට ඒකේ තිබෙනවා කෙටියෙන් බණ කීම කියලා වචනයකුත්. මේ කෙටියෙන් බණ තේරුම් ගන්න අද ධර්ම ශ්‍රවණයට පිවිසිලා බෑ. විහාරස්ථාන ආශ්‍රයෙන් ධර්මශාලා ආශ්‍රයෙන් මාධ්‍ය ආශ්‍රයෙන් ඔබ මං හිතන්නේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් බුදුදහම විවරණය කරන්නා වූ වචන මාලාවල් තේරුම් අරන් පාඩම් කරන් දැනගෙන ඇති කියලා හිතෙනවා. මොකද මා පෞද්ගලිකව දන්න කරුණක් තමයි අප කරන ධර්ම දේශනාවලදී යම් අයට මුලින් තේරෙන්නේ නැතුව යනවා. ඒ ඊට අදාළ වදන් වැල් වුන් දන්නේ නැති නිසා. ධර්ම දේශනා 30ක් 40ක් විතර අහලා මේ වදන් වැල් ටික දැනගත්තම දැන් අපිට තේරෙනවයි කියලා එයයි කියනවා. අප අපේ සංස්කෘතිය තුළ මා ළමා කාලයේ හැදෙන වෙන පරිසරය තුළ පැවතුනේ ගැඹුරු ධර්ම විවරණයක් නෙවෙයි. හත් දවසේ පින්කම තුන් මාසේ පින්කම මුල්කට ගත්තා වූ නිවසක හොඳ නරක දෙක කියා දෙන්නා වූ ගෘහස්ත ජීවිතයේ යහපත් ජීවිතයක් බවට පත් කරමින් පිනෙන් පරලොව යන්ට මංපෙත් සැලසුවා වූ සරල ධර්ම දේශනා න්‍යායකට තමයි මමත් සවන් දුන්නේ. ඒ දැනුම තුළ කෙටියෙන් බණ අහන්න බෑ. එහෙනම් අපි මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තිබෙනවා. අපට අදාළ යම් වදන් ටිකක් වැටහිලා තිබෙන්න වෙනවා. මෙන්න මේ තුළ මම දකිනවා ගෘහස්ත සමාජයේ බෞද්ධ ගිහි පින්වතුන් වශයෙන් උපාසක පිරිස් වශයෙන් පූජනීය මහා සංඝරත්නය සාමණේර සහ උපසම්පදා භූමිය තුළ කිසියම් ආකාරයක ශික්ෂණයක සිටිනවා. අංග සම්පූර්ණම මේ ශික්ෂණයටපත් වෙට උන්ට කාටවත් බැරි වුණත් යම් ශික්ෂණයක සිටිනවා. මේ ශික්ෂණය සමස්තයක් වශයෙන් ගත් කල ශික්ෂාපද සංවරය. මේ ශික්ෂණය සමස්තයක් වශයෙන් ගත් කල පෘථග්ජන භාවය තුළ මතක තබා ගන්න. එහි විපාක නැතුවා නෙවෙයි. මා දන්නවා පංචශීලයේ රකින්නවා නම් ඊට වඩා අටශීලයේ රකින්නවා නම් ඊට වඩා දසශීලයේ ඊට වඩා උපසම්පදා සීලයේහි ඒ සීලයේ රැකීම තුළින් මෙලොව සහ පරලොව වශයෙන් ලබන්න ඕන ලෞකික යහපත් විපාක වෙනස් වැඩි. විපාක නැතුවා නෙවෙයි. නමුත් මේ ප්‍රතිපදා තුළ මම දකිනවා ඔය මට්ටමින් අපි දෛනික ජීවිතය ගත කළොත් එහෙම විහාරස්ථානයක වාසය කරමින් සීල සමාදන් වෙලා මල් පහන් පූජා කරමින් බුද්ධ පූජා පවත්වමින් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් නැත්නම් පෙරිත් දේශනා කරමින් කාලය ගත කළොත් එහෙම ඒ අර දස පුණ්‍ය ක්‍රියාවලට අදාළ ක්‍රියාමාර්ග වල යැවීමක් තිබෙනවා. නමුත් එතනින් එහාට දොරගුළු දැමීමක් තිබෙනවා. එතනින් එහාට වැසුණු මාවතක් තිබෙනවා. මෙන්න මේ වැසුණු මාවත විවර කර ගන්න ඕන අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේහි සරණ ජීවිතයට ලබා ගන්නට ඕනෑ නම්. මතක තබා ගන්න එක ධර්මයක සරණක්. මිනිසා දුකටපත් වෙනවා නම් ධර්මයක් දන්නේ නැති නිසා දුකටපත් වෙන්නේ පෞද්ගලිකව. ඒ දුකින් අත මිදෙන්නට තථාගතයන් වහන්සේ ධර්මයක් සරණ කරගන්න කියලා කිව්වා. කටේ කිරිසුඳ ගියේ නැති ළමා කාලයේ ධම්මන්තරණං ගච්ඡාමියයි කීවාට ඔබ හා මම මේක තේරෙනතුරු අපට මේ ධර්මේ නම් සරණ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒකයි තේරුම් ගැනීමේ අවශ්‍යතාවය. එමනම් අපට මෙතනින් එහාට මේ ඔය කියන ශික්ෂාපද සංවරයන් තුළ ඔය කියන දාන සීල භාවනාවන් තුළ ඔය කියන පූජනීය ස්ථානවල ආරක්ෂා කිරීම රැක බලා ගැනීම වැඩි දියුණු කිරීම තුළ කරන ක්‍රියාමාර්ගයන් එකක්වත් වැරදි කියන්න එහෙම බෑ. ඔක්කොමත් හරි. ඔක්කොමත් ප්‍රගතිගාමි, ඔක්කොමත් සුගතිගාමි. හැබැයි මම කිව්වොත් ප්‍රගතිගාමි, සුගතිගාමි වගේම භවගාමීත් කියලා. එතකොට වචනයක් හම්බ වෙනවා කෝ තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ භව නිරෝධගාමී ප්‍රතිපදාව. තථාගතයන් වහන්සේ නූතන උපදින ඕනෑම මනුස්ස වර්ගයා අතර ප්‍රඥාවතුන් සඳහා
භව නිරෝධගාමී ප්‍රතිපදාවක් දේශනා කරපු කෙනෙක්. නමුත් ඔබ ගෙදර ගිහින් හෝ සවන් දීලා කල්පනා කරලා බලන්න ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය තුළ ඔබට සෝ කායස්ස වේදෝ පරම්මරණා සුග්ගතින් උප්පජ්ජති මනුස්ස සෝභග්ගං උප්පජ්ජති ආදී වශයෙන් සෞභාග්‍ය සම්පන්න මිනිස් උත්පත්තියක්, දිව්‍ය සහවතං උප්පජ්ජති නැත්නම් දෙවියන් අතර උත්පත්තියක්, එහෙමත් නැත්නම් ලෞකික ධානයක් උපදාගෙන ධානින් කාරා ක්‍රියා කළොත් බඹලව බ්‍රහ්මසාවිතං උත්පත්තිති කියනා වූ මේ භව ගාමිත්වය ඇරුණාම ඊට එහාට ඔබට යන්න පාරක් වැටහිලා තිබෙනවාද ඔබ දන්නා ධර්මයේ. ඔබ කල්පනා කරලා බලන්න. නමුත් මේ සූත්‍රයේ අග පෙන්වන්නේ මේ භික්ෂුව උන්වහන්සේ වදාළ බණ අසා අනුගමනය කොට අනතුරුව උන්වහන්සේ කෙටි කලකින් රහතන් වහන්සේ නමක් බවට පත් විය කියලා. ඒ උන්වහන්සේට පමණක් වදාළ දෙයක් නෙමෙයි. ඕනෑම තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට ඒ ධර්ම න්‍යාමයේ ඒ අනුගමනීය ප්‍රතිපදාව වළංගු වෙනවා හරියට තේරුම් ගන්න පුළුවන් වුණා. කුමක්ද මෙතන මේ පැහැදිලි කරලා තිබෙන වදන? බුදුරජාණන් වහන්සේන් අනතුරුව කෙටි වචනයක්. අර කෙටියෙන් වදාරන්න කිව්වේ. ඒ කෙටියෙන් වදාරනවා උන්වහන්සේ. යංකෝ බික්කේ අනුසේති අනුමීයති. මහණෙනි යම් කිසි දෙයක් ඔබ අනුසේ වශයෙන් ගනීද? තණ්හා මාන දිට්ඨි වශයෙන් ගනීද? ඒ තුල ඒවා ලෝභ දේශ මොහ වශයෙන්ම මිය යනවා. ඒවත් සමග මිය යනවා. ඒ නිසා සංකත ධර්ම හේවත් ලෝභ දේශ මොහයන් සහිත පංච උපාදානස්කන්ධයන් හට ගන්නවා. මේ කියන්නේ ඔබ දුකට හේතු තැබුවොත් ඔබට දුක හට ගන්නවායි කියන එක. දතානුපස්සනා කියන සූත්‍රයක් තිබෙනවා ත්‍රිපිටකය තුළ ආකාර අනුපස්සනා 7ක් 8ක් තියෙන. මේ හැම එකක් තුළම පවතින්නේ මිනිසා අනුගමනය කරන ditth ධම්ම පරයයක්. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර ධර්මයේ තේරෙන්න පෙර අනුගමනය කරපු ප්‍රතිපදාව එකක්. එක ධම්ම පරයයක්. ඒක තමයි මේ යංකෝ බික්කේ අනුසේති අනුමේති තේන සංකම් ගත්තී කියලා කියන්නේ. මේක ඔබටත් හරි. මටත් හරි. ළමා කාලයේ පටන් ධර්මයේ තේරුණේ යම් දවසක්ද එදා දක්වාම. එතකොට ඒයින් පෙන්වන්නේ පමාව. අනතුරු පෙන්වනු ලබනවා යං නානුසේති තං නමීයති. යං නමීයති නතේන සංකම් ගච්ඡති. ඔබට මේ අනුසේ වශයෙන් තවා මේ යන කටයුත්ත කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එහෙනම් මැනීමක් සිදු වෙන්නේ නැහැ. මැනීමක් සිදු වෙන්නේ නැත්නම් ඊට පස්ව සංකත ධර්ම හේවත් දුක් හටගන්නේ නැහැ. තවත් දෙකකින් කියනවා නම් මේ බුදුන් වහන්සේ වදාළ පමාව සහ නොපමාව දේශනා කරපු තැනක්. තවත් දෙකකින් කියනවා නම් පාපම් පාපකතෝ පස්සතාති පාපය කුමක්දයි බලන්න කියලා පෙන්නපු තැනක්. පාපය දැක දුටු අයට අත පාපම් පාපකතෝ දිස්සා තත් විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති. පාපයෙන් කලකිරෙන්න මිදෙන්න පාපයෙන් මිදෙන්න කියන එක පැහැදිලි කරලා තියෙන්නේ. නොයැලෙන්න පාපයෙන් නොයැලෙන්න විරජ්‍යත. මේ සූත්‍ර දේශනාව තුළ මේ පාපයේ ගැලීමත් පාපයෙන් ගැලවීමත් කියන දෙක තිබෙනවා. ඒ නිසා අපි සවන් දෙන්න ඕන පාසල් අධ්‍යාපන තුළ ඉගෙන ගත්ත පාපය කියන පදයට සීමා වෙලා හිර වෙලා නෙවෙයි. උන්වහන්සේ වදාළ පරිදි තේරුම් ගන්න ඕන. දැන් මෙතන මේ අනුසේති කියන පදයේ සිදු වෙන්නේ කොහෙද? මේක පොතේ සිදු වෙන්නේ නැහැ. මේක ඔබ ළඟ සිදු වෙන්නේ. ඔබ ලදරුවෙක් වශයෙන් සිට යම් කාලයක් ජීවත් වෙමින් සදහම් තේරුම් නොගෙන මේ ගමන ආවාද? බෞද්ධෙක් හෝ බෞද්ධෙක් වශයෙන්, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වශයෙන්, ගිහියෙක් හෝ පැවිද්දෙක් වශයෙන් ආවාද? අන්නේ කාලය තුල ඔබ ළඟ සිදුවෙන දේ තමයි මේ පෙන්වලා තිබෙන්නේ. මේ සිදුවීම තුළ අද අපට අප දුකටපත් කරන්නා වූ අතීතයකට හිර වෙන්න වෙලා තිබෙනවා. තේරුම් නොගත්තොත් එයින් මිදෙන්න අපට බැහැ. නමුත් තේරුම් ගත්තොත් මිදෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ සඳහා මීට එහා ගිය ගැඹුරක් අපි වටා ගන්න වෙනවා. මේ බුදුන් වහන්සේ මේ භික්ෂුවට පැහැදිලි කළා වූ මේ අනුසේති අනුමේයති අපි ළඟ කොතනද තියෙන්නේ? කොහොමද තිබෙන්නේ කියන කාරණාව හොයා ගන්න වෙනවා.
බුදුන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරපුවාම අර භික්ෂුව පැහැදිලි කරනවා අඤ්ඤාන්තම් භගවා අඤ්ඤාතං සුගතා. ස්වාමීනි මම දැනගත්තා මට තේරුණා. යතා කතං පනතං භික්ඛු මයා සංකිත්තේන බාසිතස්ත විත්තහරේන අත්‍යං අජානාති. ආපහු බුදුරජාණන් වහන්සේ භික්ෂුවගෙන් ප්‍රශ්නයක් අහනවා. කොහොමද මහණ මම කෙටියෙන් කියපු දේ ඔබ විස්තර වශයෙන් පැහැදිලි කරන්නේ? අනතුරු බණ ඇසූ ස්වාමින් වහන්සේ තමන් තේරුම් ගත්ත දේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පැහැදිලි කරලා තිබෙනවා. එහෙනම් තේරුම් ගත්ත කෙනෙකුට බණ කියන්න බැරි වෙන්න බෑ. තමන් තේරුම් ගත්ත දේනේ කියන්නේ. දැන් මේ සඳහා අවශ්‍ය දේ මම පැහැදිලි කරන්න යන්නේ. හොඳින් සවන් දෙන්න. අපට පෙනෙන ඇසෙන් අපි පුද්ගලයෙක්. ඒ පුද්ගලයා අපි දන්නේ නැති වුණාට මව් කුසින් බිහි වුණ පුතෙක් හෝ දුවෙක්. ළමා තරුණ මැදිවිය මහලු බවට පත් කරලා කය පොළොවට පස් වෙන්න අර ජීවිතෙන් සමුගන්න කෙනෙක්. ඒ තමයි පුද්ගලයා. උපත් එකයි මරණ එකයි. නමුත් මේ පුද්ගලයා මීට වඩා පැහැදිලිව බෙදනවා බුදුරජාණන් වහන්සේ. අන්නේ බෙදීම අපි තේරුම් ගන්න ඕන අපි ළඟත් වෙනවද කියලා. ඒ බෙදීම තුළ තමයි මේ තේන සංකම් ගච්ඡති තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. තේරුම් ගත්ත කෙනාට තමයි නමීයති නතේන සංකම් ගච්ඡති වලට යන්න පුළුවන් වෙන්නේ. මතක තබා ගන්න. ඒ බෙදීමේදී බලන්න මම කියන දේ හරිද කියලා. ඔය උපතින්ම කිසියම් ආකාරයක අංග විකල බවක් නැත්නම් දැස් නොපෙනෙන බවක් කන් නොඇසෙන බවක් සහිතව ඉපදුනේ නැත්නම් අප හැමදෙනාම ඇස කන නාසය දිව කය නම් මුද්‍රවල් පහක් කරන් මෙලොවට ආපු අය. එනකොට නම් මනෝද්වාරයක් තිබුණා ඒක දන්නේ නැහැ. මනෝද්වාරයක් නොතිබුණා නම් මව් කුසක අපි හැදෙන්නේ නැහැ. මනෝද්වාරයක් නැතිබුණා නම් නින්ද ගියන් පස්සේ දරුවෙකුට සොරතල් දරුවෙකුට මේ ලෝකෙ මොකුත් අරන් නැතුවම හිනෙන් බය වෙන්නේ හරි hina වෙන්නේ හරි නැහැ. ඒ අතීතයක් තියෙන නිසායි තමයි එහෙම වෙන්නේ. එතකොට අනතුරුව මෙහෙට ඇවිදින් අපි පළමුව දන්නවා නම් තොටිල්ලේ සිටමින් කැරකෙන සෙල්ලම් උපකරණයේ දෙස බලමින් අනතුරුව මවගේ මුහුණ පියාගේ මුහුණ දෙස බලමින් බාහිර හඳුනා ගනිමින් මොකද කරන්නේ බලන්න. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන දොරවල් පහෙන් ලෝකය හඳුනා ගනු ලබනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම් වශයෙන් ලෝකය හඳුනා ගනු ලබනවා. හඳුනා ගැනීමේදී මේවාට අදාළ අගයනුත් අපි එකතු කරනවා. හරි වැරදි, හොඳ නරක, පින් පව්, ලාභ අලාභ, සැප දුක්, නිന്ദා ප්‍රශංසා, යස ආයස. මේ අගය මේවායේ තියෙන දෙයක් නෙවෙයි. බාහිර සමාජයේ අපට රුචි පරිදි අපේ ඇලීම් ගැටීම් පරිදි තමයි මේ අගයන් එකතු කරගන්න ලබන්නේ. දැන් මේ විදිහට පංචද්වාරිකව ගන්නා වූ අරමුණු මගින් බාහිර ලෝකෙ මුකුත් නැතිවට ඒවා ආපහු දකින්න පුළුවන් විදිහට මනෝද්වාරයක් සකස් වෙනවා. ඔබට බාහිරේදී මව්පියන් පේන්න පුළුවනි. සතෙක් පෙන්න්න පුළුවනි. ඒ සඳහා උදව් වෙනවා ඉදිරියෙන් ඉන්න කෙනෙක්. ඔබේ කල්පනාවේදී හෝ නින්දේදී ඔබට මේ අය පේන්න බාහිර කිසිම වස්තුවක් ඕන නැහැ. අර කොටියෙකුගේ හෝ අලියෙකුගේ හැඩරුවක් ඇසෙන් අරන් තිබෙනවා නම් ඒ හැඩරුව හොඳට සිහිනෙන් ඔබ දකීවි. ඔබ ඒ දකින්නේ කැලේ ඉන්න සතෙක් නෙවෙයි. ඔබ ඒ දකින්නේ කැලේ ඉන්න සතෙක් හෝ බාහිර සතෙක් ආශ්‍රයෙන් ඔබේ හිතට ගත්තා වූ ප්‍රතිබිම්බය හැඩරුව සිතවිල්ලට පහළ වෙන එක. සිතවිල්ල දකින්න එක. සිත දකින්න එක. මේ පිළිබඳ මන අවබෝධයක් තියෙන්න ඕන. දැන් මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් ගත්තම ඒ අරමුණ ළඟ වෙන්නේ මොනවද? ඒක තේරුම් ගන්න වෙනවා. ඒ අරමුණ තථාගත ධර්මයේහි අර යහපත් ක්‍රියාකාරකම් තුළ ඉදිරියට එන්නා වූ අයට ඊළඟ පියවරක් වශයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ කෙසේද? එතකොට මෙහෙමයි පැහැදිලි කරන්නේ. එකිනෙකට වෙනස් අරමුණු ඇසුර කොට ඇති. එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කොට ඇති. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රියන් පහක් වේ. මට ඔබට ඔක්කොටම. ඇසට වෙනස් කන, කනට වෙනස් නාසය, අරමුණු වෙනස්කම් තියෙනවා. නමුත් අපි හිතන දෙයට වඩා දෙයක් තථාගතයන් වහන්සේ වදාහරනවා. අපි හිතනවා මේ පිනවන්නේ ඇස, කන, නාසය කියලා. එමනේ අපි බණටත් සාමාන්‍යයෙන් කියන්නේ එහෙමනේ. නමුත් මේ දොරවල් පහට සිත පිහිටනු ලබනවා, සිත අරමුණු රසය විඳිනවා. මම විඳිනවත් නෙමෙයි, ඇස විඳිනවත් නෙමෙයි,
ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින සිත විඳිනවා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් උපදින සිත කොහොමද අපි විග්‍රහ කරගන්නේ ඊළඟ පියවරට? එහෙනම් මෙහෙම විග්‍රහ කරගන්න වෙනවා. ඇස යනු අක්ෂි ගෝලය හෝ අක්ෂි කාචය නොව ඇතුළත තිබෙන්නා වූ අරමුණු ගන්න පුළුවන් හැකියාව හේවත් ධර්මයේ චක්කු ප්‍රසාදය. උදව්ව ආලෝකය ඉදිරියෙන් තිබෙන දේවල් වලට ගෝචර රූපය කියන්නේ ඒ සටහනක් ඇසේ පහළ වුණාම මේක ගෝචර රූපය. දැන් මේ ඇසේ ප්‍රසාදය තුළ සෙවණැල්ලක් පහළ වුණාම අර පෙර හඳුනාගත් ආකාරයෙන් මේ සෙවණැල්ල කුමක්දයි හඳුනා ගන්නවා. ඇසෙන් රූප හඳුනන සිත චක්කු විඥානය. මෙසේ මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරව දාරනවා එකක් කියලා දුන්නම ඇසේ මෙහෙමනම් කනේ නාසයේ දිවේ කයේ සිතෙත් මේ විදිහට තේරුම් ගන්න වෙනස් වෙන්නේ ඇසට රූප රූපය කනට ශබ්ද රූපය නම් වෙනස් වෙනවා. නාසයට ගන්ධ රූපය වශයෙන් වෙනස් වෙනවා. නමුත් පහළ වෙන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මනෝ විඥාණයට බාහිර හේතු අවශ්‍ය නැහැ. කල්පනාවේදී හෝ නින්දේදී පහළ වෙනවා. දැන් මෙහෙම ඉගෙන ගත්තත් මදි. මේ අනුසේති අනුමීයති වෙන හැටි තේරුම් ගන්න මෙහෙම ඉගෙන ගත්තට මදි. තවදුරටත් මේක විග්‍රහ කරගන්න ඕන. ඒ විග්‍රහ කරන්නේ මෙහෙමයි මම. ඇසට රූපය හමු වීම තථාගතයන් වහන්සේ සූත්‍ර දෙන 80 ගණනක චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා තිබෙනවා. ඔය ඇසේ ප්‍රසාදයත් ගෝචර රූපයේ සෙවණැල්ලත් චක්කු විඥානයත් එකට එකතු වෙන එකට ස්පර්ශ කියලා කියනවා. දැන් මේක බලන්න ඕන ජීවිත කාලය තුල නෙවෙයි. අවුරුද්දක් තුල නෙවෙයි. මේක බලන්න ඕන ඒ මොහොත තුල. මොහොත තුල සිදුවෙන දෙයක් මේ විග්‍රහ කරන්නේ. පස්සෝ ඔබ දැන් ඉන්නේ සෙවණක නම් අවුවට යන්න. දැනට ඔබේ අතට උණුසුම දැනෙන්නේ නැහැ. අවුවට ගින් තත්පරයක් යනකොට ඒක රත් වෙනවා දැනෙනවා. පළමුව එහෙනම් ඉරුවෙලිය ඔබේ චර්මයට ස්පර්ශ වෙන්න ඕන. ස්පර්ශ වුණාම තමයි රත් වෙනකොට වේදනාව දැනෙන්නේ. අන්න ඒ වගේ මේ ලෝකේ ජීවත් වෙනකොට අරමුණු ගන්න පළමුව ස්පර්ශ චෛසිකේ පහළ වෙන්න ඕන. පස්සපච්චා ස්පර්ශේ ප්‍රත්‍ය වෙනවා තමන්ට කැමති පරිදි විඳින්න. අන්න අර මම කිව්වේ අගය එකතු කිරීමක් තියෙනවා කියලා පුංචි කාලේ ඉඳලා. කැමති අකමැති වශයෙන්. එතකොට ඉදිරියෙන් හම් වෙන පුද්ගලයා අමතුරෙක් නම් සැප වේදනා, ඉදිරියෙන් හම් වෙන පුද්ගලයා හතුරෙක් නම් දුක් වේදනා, ඉදිරියෙන් හම් වෙන පුද්ගලයා ප්‍රිය හෝ අප්‍රිය දෙකට නැත්නම් උපේක්ෂා වේදනා. මෙසේ මේ රූප අරමුණ රූපය වේදනා තුන් ආකාරයකින් කෙනෙක් විඳිනවා. තුන් දෙනෙක් තුන් ආකාරයකින්. පස්සපච්චා වේදනා. මෙන්න මේ වේදනාව ප්‍රත්‍ය වෙනවා ඊට පස්සේ ඇස තුළ ඒ අරමුණ කෙරෙහි කිසියම් ආකාරයක අර සංකම් ගච්ඡති කතාවට අපි ඒක ඉස්සරහට පතහ පැහැදිලි කරමු. තේන වේදනාවට මොකද කරන්නේ? අපි ඇලුම් කරනවා නැත්නම් ගැටෙනවා. ඒ රූපය හතුරා නම් ගැටෙනවා. රූපය මිතුරා නම් ඇලෙනවා. ඒ ඇලීම් ගැටීම් දෙක තුල මුලාවක් තියෙනවා. ඇලීම මුලාව, ගැටීම මුලාව. නිසා වේදනා පච්චයා තණ්හා. තණ්හා පච්චයා උපාදාන කියලා, උපාදාන පච්චයා භව කියලා තව ටිකක් එහාට මම පැහැදිලි කරන්නම්. වරදක් සිදු වෙනවා හැම දිනාතින්ම. ඒක තවත් පැත්තකින් මම ගන්නම්. අර ඇසේ හමු වුණ රූපය සැප දුක් උපේක්ෂා වශයෙන් විඳීම වේදනාවයි. වේදනාව හැඳිනීම සංඥාවයි. හතුරා වශයෙන් හෝ මිතුරා වශයෙන් හෝ ඇසෙන් නම් රූපයක් වශයෙන්, කනෙන් නම් ශබ්ද රූපයක් වශයෙන් සංඥා චෛතසිකයෙන් හඳුනා ගන්නවා. හඳුනා ගැනීමට අනුව තමයි හතුරා නම් ගැටීම, මිතුරා නම් ඇලීම, නැත්නම් හතුරා නම් ද්වේෂය, මිතුරා නම් ලෝභය, එහෙමත් නැත්නම් අපි කතා කරන්නා වූ චේතනා. මේ සංඛාර කියන ස්කන්ධය තුළ තමයි චේතනා තියෙන්නේ. රූප, වේදනා, සංඥා ඊට අනුව සංඛාර. දැන් යම් වැඩ ටිකක් කරලා තියෙනවා අසරු ගසන සැනකින් ඇස තුළ. රූප, වේදනා, සංඥා, සංඛාර හතරෙන්. රූපයක් දැකලා තිබෙනවා, වේදනාවෙන් විඳලා තිබෙනවා, සංඥාවෙන් හඳුනාගෙන තිබෙනවා, සංඛාරයෙන් ඇලී ගැටී තිබෙනවා. මේ හතරෙන්ම කරපු දේවල් ටික වෙනසක් නැතුව විශේෂයෙන් හඳුනා ගැනීම නැත්නම් අඩුවක් නැතුව වරදක් නැතුව වාර්තා කරන එක.
අගේ එකතු කිරීමකින් තොරව අඩු කිරීමකින් තොරව සිදුවන ආකාරයෙන්ම දැනගන්න චෛතසිකය ඇහි පහළ වෙනවට කියනවා විඥානං. ඒ අර චක්කු විඥාන කියන එකම තමයි මේ. දැන් බලන්න ඇස තුළ පහළ වුණේ කුමක්ද කියලා. රූප වේදනා සංඥා සංකාර පහක්. එහෙනම් පංචස්කන්ධයක් නේද? ඇයි අපිට මේ ඇස තුළ ස්කන්ධ පහක් පහළ වෙනවා කියන තැනට එන්න බැරි බෞද්ධ සමාජයට? ඒක හොයාගන්න ඉස්සර වෙලා. මේ ඉදිරිපත් කළ සූත්‍රයේම තිබෙනා වූ සංයුත්ත නිකායේ සත්අට්ඨාන කුසල සූත්‍රයට යනවා. ගිහින් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ ච ඉමේ බික්කේ වේදනා කායෝ. වේදනාවන් හයක් මහණෙනි පහළ වෙනවා. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ රූප වේදනා, ශබ්ද වේදනා, ගන්ධ වේදනා, රස වේදනා, පොට්ටබ්බ වේදනා. සංඥා හයක් පහළ වෙනවා. සංකාර හයක් පහළ වෙනවා. ඒ වගේම විඥානත් හයක් පහළ වෙනවා. දැන් මේ වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ ඇහි කියලා නේද කියලා තියෙන්නේ. නමුත් මෙතන මේ සිංහල පරිවර්තනයේදී මේ පහළ වෙන්නේ රූපය මුල් කොටගෙන කියන එක සිංහල පරිවර්තනයේදීවත් කියන්නේ නැහැ. ඒක සමාජයේ කලක් තිස්සේ වැසගත්තා වූ වරදක් තුල තමයි පරිවර්තකයින් පවා ඉඳලා තිබෙන්නේ. මතක තබා ගන්න. ඒ වචනේ මම ඔබට නෙමෙයි කියන්නේ. මට අපේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරපු අයත් නම් මේක කියන්න ඕන නැහැ. නමුත් ආධුනිකයින්න කියන්න ඕන. මේ ධර්ම දේශනාවන් ශ්‍රවණයෙන් කරමින් ඉඳලා මට හමු වෙන ඇතමුන් කියනවා මේ රටේ ස්වාමීනි ඔබ වහන්සේ කියනතුරු අපි හිතන් හිටියේ ඇහැයි කනයි නාසයයි දිවයි කයයි පහටයි පංචස්කන්ධය කියන්නේ කියලා. එහෙම පොතේ නම් කොහොමත්ම නැහැ. නමුත් පොතේ තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන නාම රූප ශරීරය හෝ පට ව්‍යාපෝ තේජෝ වායු. මෙන්න මෙතනයි සමාජයේ ඉන්නේ. හොඳට විවරණය කරගන්න මේක හරිද? මේක වැරදි නම් මෙතනින් එහාට ඔය සංකම් ගච්ඡති හෝ ඕවට යන්න බෑ. බලන්න හොඳට කල්පනා කරලා. ඇස තුල රූපය, කන තුල ශබ්ද රූපය, නාසය තුල ගන්ධ රූපය. එතකොට වේදනා හයක් පහළ වෙන්නේ ශරීරය නිසාද? අරමුණ විඳින නිසාද? දැන් අපිට ධර්මයේ ගත්තොත් එහෙම රූප පට ව්‍යාපෝ තේජෝ කියලා එතනින් එහාට වේදනා සංඥා සංකාර විතරක් නාම කියනවා. නමුත් මේ විඳින්නේ මොකද්ද ඇසෙන්? ඇසෙන් විඳින්නේ රූපය. කනෙන් විඳින්නේ ශබ්ද රූපය. ඒ රූප කියන්නේ අපට අහුවෙන අපේ අත අහුවෙනා වගේ එකක් නෙමෙයි. නමුත් ඒකට කියන්නේ ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. හොඳයි. දැන් ඒ නිසා නේද රූපයට තණ්හාවක් තියෙන රූප තණ්හා කියලා? ශබ්දයට තණ්හාවක් තියෙන ශබ්ද තණ්හා කියලා. ගන්ධය ඇලීමට ගැටීමට තණ්හාවක් තියෙන ගන්ධ තණ්හා කියලා. ඒ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ හෝ ශරීර කියලා ගත්තොත් පුළුවන් ද තණ්හායට ගලපන්න? තණ්හාව නැති කිරීමෙන් ලබන සැප නිර්වාණය තණ්හාව තේරුම් ගන්න නැතුව කොහොමද තණ්හාව නැති කරන්නේ? අපට නම් තිබෙන කාම තණ්හාව තිබෙන්නේ කොහේද? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ ගන්නා වූ අරමුණ තුල. ඒ තණ්හාව අපට ආවෙනික පෞද්ගලික දෙයක් අප විසින් හදාගන්න එක. එහෙනම් මේ අනුසේති අනුමීයති තේන සංකං ගච්ඡති නානුසේති නානමිනියති නතේන සංකං ගච්ඡති විග්‍රහ කරන්නේ ඇස තුල, කන තුල, නාසය තුල, නැත්නම් අරමුණ තුල, නැත්නම් ස්කන්ධ පංචකය තුල. ස්කන්ධ පංචකය තුළ විග්‍රහ කිරීමක් තේරුම් ගැනීමක් පංචශීලය තුළ අටශීලය තුළ දසශීලය තුළ උපසම්පදා ශීලය තුළ ඔබ මේ සිල් රැකලා තියෙනවා නම් රැකලා තියෙනවද විග්‍රහ කිරීමක්? ඒකයි මම කිව්වේ ඒක පදනමක් විතරයි. ඒක පදනමක් විතරයි. ඒක අපට ඊට එහාට යන්න පාරවල් කියලා දෙන්නේ නැහැ. එහෙනම් දැන් මේ කියපු කාරණා ඔස්සේ අපිට හොයන්න තව උදව්වක් ගන්න වෙනවා. මන්දයත් මෙහෙම කීවට පිළිගන්නේ කියලා තථාගතයන් වහන්සේ වදාරලා නැහැ. මේකට තිබෙනවා මේවා ඇත්තද කියලා පිළිගන්න උපදෙස් ගන්න ඕන 4 දෙනෙක් ඉන්නවායි කියලා. එකට කියනවා බුද්ධෝපදේශ කියලා. දෙවෙනි එකට කියනවා සංඝෝපදේශ කියලා. තුන්වෙනි එකට කියනවා සම්බහුලත්තේරෝපදේශ කියලා. හතරවෙනි එකට කියනවා ඒක තේරෝපදේශ කියලා. මොකද්ද මම මේ කිව්වේ?
සතර මහා උපදේශවල තිබෙනා වූ සූත්‍රවල සාරාංශය. ධර්මයේ තේරුම් ගැනීමේදී පිළිගැනීමේදී බුදුන් වහන්සේ වදාළාය කීවාට පිළිගන්නට එපා. ඉන් එහාට තව වචන ටිකක් තියෙනවා මම කියන්නම්. එහෙම නැත්නම් මෙතන සංඝෝපදේශ කියන වචනේ තේරුම එතන සංඝපදයේ යොදන්නේ සෝවාන් ආදී මාර්ගඵලලාභී භික්ෂුසන් සඳහා තමයි සංඝෝපදේශය කියන්නේ. සම්බහුලත්තේරෝපදේශ කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල නැති ආරාමයක වාසය කරන්නා වූ අනිකුත් බොහෝ තෙරුන් වහන්සේලාගෙන් කියන එක. ඒකත් තෙරුව කියන්නේ එතකොට මාර්ගඵලලාභී නොව එක තෙරුන් වහන්සේ කෙනෙකුගේ. මෙහෙමනේ අපිට මේ සමාජය අහන්න ලැබෙන්නේ. නමුත් පිළිගන්න කියන්නේ එම්වහන්සේ වදාළා සා නෙවෙයි. ඊළඟට වෙනවා බහාලන්න කියලා. මේ වචනය බහාලන්න කියලා කියනවා. ධර්මයට විනයට ධර්ම ගැලපෙයිද කියලා බලන්න. කුමක්ද මේ තුන? මේ ගැලපීම. අනේක හොඳටම ඉගෙන ගන්න ඕන. මෙතන පෙන්නනවා මොකක්ද ධර්මයට ගැලපෙනවයි කියලා කියන්නේ. චතුස්සත්‍යයට ගැලපෙනවාද? මොකද්ද විනය කියන්නේ? රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය සිද්ධ වෙනවාද මේ ඔබ අනුගමනය කරන ධර්මයෙන්? මොකද්ද ධර්ම කියලා කියන්නේ? පටිච්චසම්පාදේ නිරෝධයට ගැලපෙනවාද? ඔබ මේ තේරු ගන්න ධර්මයෙන් ඔබට චතුස්සත්‍ය කුළු ගැන්වෙනවාද? එහෙමත් නැත්නම් ඔබගේ රාග දේශ මොහ විනය සිද්ධ වෙනවාද? එහෙමත් නැත්නම් ඒ පටිච්චසම්පාදේ අනුලෝම පැත්ත හෝ පටිලෝමයේ නිරූපණය වෙනවාද? අන්න එහෙම වෙනවා නම් විතරක් පිළිගන්න කියලා තියෙනවා නැත්නම් පජහත නැත්නම් බැහැර කරන්න කියලායි තිබෙන්නේ. හොඳයි පොත කොච්චර තිබුණත් රූප කියන්නේ ශරීරය හෝ පඨවි ආපෝ තේජෝ කියලා මම දන්නා වූ මේ ධර්ම විනයට අනුව මේ ත්‍රිලක්ෂණයට නෙවෙයි මොකද්ද අපි මතක් කළා වූ චතුස්සත්‍යයට එහෙම නැත්නම් පටිච්චසම්පාදයට නැත්නම් රාග දෝෂ මොහ විනයට රූප කියන්නේ ශරීරය කියලා අරගෙන ගලපන්න බෑ. රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියලා හතර අරගෙන ගලපන්න බෑ. එනිසා කාටවත් විරුද්ධව නෙමෙයි මා එක පිළිගන්නේ. මෙන්න මේ මහාපදේශනා සූත්‍රයේ සඳහන් මේකට ගැළපෙන්නේ නැත්නම් යම් දහම් පදයක විවරණය උන්වහන්සේ වදාහරනවා මහාපදේශනා දේශවල ඔවුන්ට වැරදි තියෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න. අවුරුදු 2600ක 700ක ශාසන ඉතිහාසයේ භික්ෂු පරපුර කටපාඩමින් ගෙනාවා. කටපාඩමින් ගෙනාවීමේදී කෙනෙකුගෙන් කෙනෙක් අතට යනකොට වචන වෙනස් වෙන්න පුළුවන්. අනතුරුව ග්‍රන්ථකරණයෙන් ගෙනාවා. අද වන විට මේ සියල්ල උන්වහන්සේ වදාළ පරිදි නිවැරදිව තියෙන්න පුළුවනිද? වරදින්න පුළුවනිද? මා දකිනවා තථාගතයන් වහන්සේට වරදින්න බෑ. නමුත් අපට වරදින්න පුළුවනි. මම ඔය කුඩා දරුවෙක් වශයෙන් අහපු කතන්දරයක් තියෙනවා. මේක මම මාධ්‍යවල කියලා ඇති. මේ ගමරාලට වුණ සිද්ධියක් සම්බන්ධයෙන්. ගමරාලට වමන ගියයි කියලා කියන්නේ. නම් එහෙම කීවට මදි ඒක ආලවට්ටමක් දාන්න ඕන ඊළඟ කෙනා. ඒ නිසා ඒකට නාම විශේෂණයක් එකතු කරනවා. ගමරාලට වමන ගියේ කළු පාටට. කළු පාට කීවට මදි තව නාම විශේෂණයක් එකතු කරනවා. කපුටු තට්ටක් වගේ කළු පාටට. ඊළඟ කනට යනකොට කපුටු තට්ටක් කියලා මදි කපුටු තට්ටක්. ඊළඟ කනට යනකොට කපුටෙක්. අවසානයේට මේ කතාවේ තියෙන ගමරාල කපුටු 7 දෙනෙක් වමන කරයි කියලා. සිදුුනේ ගමරාලට කළු පාටට වම ටිකක් යන්න ඇති කපුටු තට්ටක් උඩට සමහර විට. කියන්නේ කොහොමද? මේ ධර්මයේ මේ ආගමන එන්න බැරිද? ඒ නිසායි මෙන්න මේ විදිහට ඔබ දන්නවද ස්වර්ණාභරණ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න ඔබට උරගලක් තියෙනවා කියලා. පිටපැත්තෙන් පාට තිබුණාට කැරට් 22ද 27ද කියලා හොයාගන්න විදියක් තියෙනවා. ඒ වගේ සූත්‍ර පිටක තුලම තියෙනවානේ මහාපදේශනාවල උපමාව. බුදුන් දේශනා කළයි කියලා, ආරි සංඝ රත්නය දේශනා කරයි කියලා, මහා තෙරවරු උඟ දෙනෙක් දේශනා කරයි කියලා, එක මහා තෙරවරෙක් දේශනා කරයි කියලා පිළිගන්න එපා. මා පිටක සම්පදානේන පිටක සම්ප්‍රදාය තිබුණා කියලාවත් පිළිගන්න එපා. චතුස්සත්‍ය කුළු ගන්නේ නම් නොසේනම් රාග දේශ මොහ විනය නෙමත් හික්මනේට මාර්ගය තිබේ නම් පටිච්චසම්පාදේ නිරෝධයේ පෙනේ නම් පමණක් පිළිගන්න. නිදහසේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් තැනක් බුදු සමය කියලා කියන්නේ. ඒ නිසා සම්ප්‍රදායන්ට වහල් වෙලා බෑ, සම්ප්‍රදායන්ට පහර ගහලත් බෑ. තිබුණාවයි. අපි නිදහසේ තේරුම් ගනිමු. දැන් බලන්න මම අර කියපු කතාව ආයෙත් කියනවා. තණ්හා කීයක්ද පෙන්වන්නේ?
පෘථග්ජන පුද්ගලයෙකුට නැත්තම් සාමස කයක් තියෙන කෙනෙකුට ච ඉමේ තණ්හා කායෝ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මේව ඇති වෙන්නේ ශරීරය නිසාද, පඨවි ආපෝ තේජෝ නිසාද? ශරීරය එකක් වශයෙන් ගත්තොත් ශරීරය නිසාද? නැත්තම් මේ රූප හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ නිසාද? මම නම් දකින්නේ රූප ආරම්මණයට බැඳීම රූප තණ්හාවයි, ශබ්ද ආරම්මණයට බැඳීම ශබ්ද තණ්හාවයි, ගන්ධ ආරම්මණයට බැඳීම ගන්ධ තණ්හාවයි. මෙසේ ආරම්මණය anu ශරීරයක් හෝ පඨවි ආපෝ තේජෝ නොවේ. ආරම්මණය තමයි අපි වේදනාවෙන්, සංඥාවෙන්, හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් දැනගන්නා වූ මේ පංචස්කන්ධ නම් වූ ධර්මතාවය තුල ක්‍රියාත්මක වෙන්නේ. දැන් පංචස්කන්ධ නැති කෙනෙක් ඉන්නවද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින් ඕනෑම කෙනෙකුට ගන්නා අරමුණ මුල් කොටගෙන වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙන බවට සත්තට්ඨාන කුසල සූත්‍රයේ සඳහන් කතාව එතකොට ඇත්ත නෙවෙයිද? දැන් මේක තුල තමයි සසරට බැඳෙන්නේ, මේක තුල තමයි සසරෙන් ගැලවෙන්න ඕන. මතක තබා ගන්න. අන්න ඒකයි අපි හොයන්න ඕන. දැන් මෙන්න මෙතන තමයි මේ අනුසේති අනුමීයති කියන වචනේ විග්‍රහ කරන්නේ. අපි එක තැනකින් පැහැදිලි කරයි, දෙතැනකින් පැහැදිලි කරાવી. නමුත් මෙතන දැන් බුදුරජාණන් වහන්සේ නෙමෙයි බණ කියන්නේ. උන්වහන්සේ මේ වදාළ දේ තේරුම් ගත්ත භික්ෂුව තමයි ආපහු මේ කරුණ පැහැදිලි කරන්නේ. ස්වාමීනි මට තේරුණා. හොඳයි ඔබ තේරුම් ගත්තා නම් මම සරලව සාරාංශ කරලා කියපු දේ විස්තර වශයෙන් කොහොමද තේරුම් ගත්තේ කියලා අහපුවාම උත්තර දෙනවා ආපහු. උන්වහන්සේ අන්න එතන ගන්නෙ කොහොමද කියලා හොයාගන්න. එතන ගන්නෙ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය. මේවා තුල තමයි ස්වාමීනි මේ අනුසේති අනුමීයති තං අනුසේති යං අනුමේති යං අනුසේති තං අනුමීයති යං අනුමීයති තේන සංකං ගච්ඡති කියන වචනේ පැහැදිලි කරලා තියෙන්නේ. මොකද්ද මේ අනුසේති කියන්නේ? ඔබ අහලා තිබෙනවද තණ්හා අනුසය කියලා වචනයක්? ඔබ අහලා තියෙනවද අනුසය ප්‍රහාණ සූත්‍රය කියලා සූත්‍රයක්? මේ අනුසය ජීවිතේට එක වතාවක් සිද්ධ වෙන්නේ නැහැ. අනුසය අරමුණු රස විඳින මොහොතක් මොහොතක් පාසා අපේ චිත්ත අභ්‍යන්තරයට බැස ගන්නවා අනාගත ඵලයක් ඉපදවීම සඳහා හෙවත් සසරක් හැදීම සඳහා. අන්න ඒකට පමාව කියලා කියනවා. ඔය අපමාදෝ අමතපදම් පමෝදෝ මච්චනෝපදම් කියලා ගාතාවක් අහලා තිබෙන්නේ. සමහර විට ඉතින් පමාව කියන්නේ බස් රථය ගියාට පස්සේ පාරට එන එක කියලා හිතන්නේ නැතිනේ. පමාව කියන්නේ පාසලේ සීනෝ ගැහුවට පස්සේ පාසලට එන එක කියලා හිතන්නේ නැතිනේ. ඒ pāli භාෂාවේ පමාද පදයේ ආශ්‍රයෙන් අපි හදාගත්ත සරල අර්ථයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ පමාව සසරේ පමාවයි. පමා වූයේ මිනිසා කියලා වදාරලා තිබෙනවා. මේ පමාව කොතරම් දුරට මේ සසරේ විහිදී යනවද කියන එක මට ලැබී තිබෙන කාලය අනුව මම ඔබට කියලා දෙන්න කැමතියි. දැන් මේ අනුසේති අනුමීයති තේන සංකං ගච්ඡති කියන පදේ මම වෙන විදිහකට කියලා දෙනවා ඔබට. ඔබ කල්පනාවෙන් බලා ගන්න. ගන්න ආයත් ඇස. එතකොට ඇසට ආලෝකයේ තිබෙන විට ඉදිරියෙන් තිබෙනා වූ රූපයක සෙවණැල්ල වැටුනම අර ඇසේ කාචය තුලින් යන ආලෝක ගමන් කිරීම තුළ ඇතිවෙනා වූ ඇසේ ප්‍රසාදය තුළ පුංචි රූපයක් හැදෙනවා. මේ හැම දෙයක්ම මට පේන්න නම් මගේ ඇස තුළ මේ රූප සටහන් පහළ වෙන්න ඕන නැත්නම් පේන්නේ. ඒ රූපයත් ප්‍රසාදයත් චක්කු විඥානයත් තුන එකතු වීම පස්ස. ස්පර්ශ වුණ සැනින් මට එක වේදනාවක් ඔබට එක වේදනාවක්. මේ වඳුරා කෙරෙහි ඔබ බය නම් ඔබට දුක් වේදනාවක් එයි. මම නම් මේ සත්තු ගැන අඳුරනවා එහෙනම් මට බයක් නැහැ. එහෙනම් දුක් වේදනාවකුත් නැහැ. ඒ වගේම ඔබට මේ ධර්ම දේශනාවට මේ සත්තු බාධා කරනවා කියලා තරහ එන්නත් පුළුවනි. මට නම් එහෙම එකක් ආවෙත් නැහැ. උන්ගේ ලෝකයේ මේ අපි කරපු වැරද්දක් නිසා උන් මේවට පරිණ්ඩ පුරුදු වෙලා තියෙනවා. බුදුන් අදින්න ඇවිදින්නේ නෙමෙයි මොනවා හරි කණ්ඩ දෙයිද කියලා බලන්න ඇවිත් හිටියේ ඔය. දැන් නැති නිසා යන්න ගියා. ඉතින් අපිම කරපු වැරද්දක් බලපුවා මේක. නිදහසේ. ඉතින් ඒ අනුව මංකෙන් පෙන්වන්න හැදුවේ යම් සිද්ධියක් සම්බන්ධයෙන් ඔබගේ මතය සතාගේ හෝ පරිසරයේ නෙවෙයි තිබෙන්නේ. ඔබේ හිතේ තියෙන දෙයක්.
ඊට අනුව තමයි ඔබට පස්සපච්චා වේදනා. ස්පර්ශ වුණාම හදාගත්ත වේදනාව මතුවෙනවා. මේ පිළිබඳව ලස්සනම උදාහරණය තිබෙන්නේ කීර රුක්ඛෝපම සූත්‍රය. සූත්‍රය කියලා දෙන්නේ නැහැ. උදාහරණ විතරක් අරන් පෙන්නනවා. මේ තියෙන ගසත් කිරි තියෙන ගසක්. නුග ගස කිරි තියෙන ගසක්. කොස් ගස කිරි තියෙන ගසක්. රබර් ගස කිරි තියෙන ගසක්. බීජයකින් පැලවිලා අවුරුදු 10ක් 15ක් ගියොත් කවුරුත් මේකට අත තිබ්බේ නැත්නම් කොලයක් කැඩුවේ නැත්නම් කිරි තියනවාද කියලා හොයන්න බෑ. වැඩෙනවා. තරුණ බවට පත් වුණායි කියලා කියන්නේ. කිසියම් කෙනෙක් කෙටේරියක් අරන් ගිහින් මේ ගසේ 6 පොලකට කෙටුවොත් කෙටේරියෙන් ගහ ඇතුලේ කිරි තිබෙන නිසා එළියට එනවා. මේ උපමාව තේරුම් ගන්න බුදුන් වහන්සේගේ. මේ ගස් ගැන කතා කරන එකක් නෙවෙයි. ඔබත් ගසක් වගේ. ඔබත් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු එකතු කරගෙන චිත්තාභ්‍යන්තරයේ කුණු ගොඩක් තියාන ඉන්නවා. තම තමන්ට අදාළ මති මතාන්තර ගොඩක්. කෙටේරියෙන් ගසට කොටනවා වගේ ඇසට රූපය කනට ශබ්දේ නාසයට ගන්ධය දිවට රසයට රස කයට පහස බාහිර ලෝකේ ජීවත් වෙනකොට අරමුණ හමු වෙනවා. අරමුණු නිසා ඔබේ හිත ඇවිස්සෙනවා. ඔබේ හිත ඇතුලේ තියෙන දේ එළියට එනවා. ඔබට දුක් ගෙනත් දුන්නේ බාහිර අරමුණු නෙමෙයි ඔබේ හදවතේ හිතේ හදාගත්ත මේ දුර්වලකම් ටික බව තේරෙන්න ඕන නම් තේරෙනවා නම් කවදාවත් ලෝකෙට බැනලා මේක හදන්න බෑ. ලෝකෙ විනාශ කරලා මේක හදන්න බෑ. අපි හිතම හදන්න ඕන කියලා තේරුම් ගනීවි. කිරොක්කම සූත්‍රය උදාහරිම ලස්සනයි. ඒ නිසා ඒක ලස්සනට ගලපලා තිබෙන්නේ කෙටේරි පහර ඇසට හමු වෙන රූපය කනට හමු වෙන ශබ්දේ නාසයට හඳ ගන්ධය. ඊට අදාළ ඊර්ෂ්‍යාව ක්‍රෝධේ වෛරී ඉපදීම සිත ඇතුලේ තිබෙන දෙයක් කරුණාම බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. ඒ සිත ඇතුලේ තියෙන දෙය තම තමන්ට ආවේනික පරිදි හදාගත්ත දෙයක් නෙවෙයිද? මේක වෙන්නේ කොහොමද? වෙන හැටි තමයි මම පෙන්වන්න හදන්නේ. පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා. අන්නර වේදනාවට සැප දුක් උපේක්ඛ වශයෙන් බෙදෙන්න ගියාම ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඇලුනොත් ගැටුනොත් ඒහා සමග තදින් ගැනීම සිද්ධ වෙනවා උපාදාන. මේක පාසල් පොතේ වචන 12ක් වශයෙන් ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල ප්‍රායෝගිකව සිදුවෙන දෙයක් වශයෙන් ඉගෙන ගන්න. තණ්හා වුණා නම් උපාදාන, උපාදාන නම් භව. මෙන්න මේකටයි අනුසේති කියන්නේ. යංකෝ වික්කවේ අනුසේති කියන්නේ අර අනුසේ හේතු ඉතුරු වීම තමයි තණ්හා උපාදාන භව කියන්නේ. එතකොට ඒක මව කරලා දුන්නද, පියා කරලා දුන්නද, වෙන කවුරු හරි කරලා දුන්නද? නෑ, අපි අරමුණු ගන්න යාම තුළ අරමුණු සමග ඇලීමෙන් ගැටීමෙන් කරගත්ත දෙයක්. ඒ විතරක් නෙමෙයි එතනදී මොකද වෙන්නේ? අනුමීයති. තණ්හා කියන පදයට තව අර්ථයක් ගන්න ඕන. මමත්වයටපත් වෙන්නේ, මම බවටපත් වෙන්නේ මේ තණ්හා කොට ගැනීමෙන්. වේදනා මට්ටමේදී තණ්හා නෑ. වේදනා තණ්හා වෙනකොට තමයි ඒතන් මම නැත්තම් මම බවටපත් වෙන්නේ. තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නවා අපි අරමුණ. ඒකට තමයි අනුමීයති කියලා කියන්නේ. දැන් අරමුණ මේ යන්නේ අර ගත් ඒවත් එක්කලා. එතකොට හේතු ඉතුරු වී අවසන් වෙනවා. ඒකට කියනවා උපාදාන භව. තණ්හා උපාදාන භව. දැන් බලන්න ඇස නිසා රූපේ. රූප අරමුණ මුල් කොටගෙන ඔබ මේ අරමුණු ගන්න යාමේ ජීවිත කාලයේ මෙතෙක් ආගමනයේදී මේ රූප තණ්හා කොතරම් රැස් කරන් ඇද්ද? කනටත් ඒක එහෙමයි. කනට ශබ්ද රූපේ තමයි රූපේ වෙන්නේ. නමුත් තණ්හා උපාදාන භව. නාසයටත් ඒකමයි. ගන්ධය නිසා තණ්හා උපාදාන භව. රසය නිසා තණ්හා උපාදාන භව. පොට්ටබ්බේ නිසා තණ්හා උපාදාන භව. ඒ අපි කතා කළේ පංචේන්ද්‍රයන් නිසා. හොඳයි, පව නිසා. පාප අරමුණ කෙරෙහි ඇලුනොත් ඒත් තණ්හා උපාදාන භව. හොඳයි, පින් අරමුණට ඇලුනොත් ඒත් තණ්හා උපාදාන භව. හොඳයි, ධාන අරමුණට ඇලුනොත් ඒත් තණ්හා උපාදාන භව. තණ්හා උපාදාන භව නම් ඒකට එහා පැත්තේ තියෙන වචනේ ඔබ දන්නවද? තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ අවිද්‍යා පත්‍යා සංඛාරා ඔබ ළඟ තියෙන තැන. හොඳයි, අවිද්‍යා පත්‍යා සංඛාරා වල අග තියෙන්නේ මොකද්ද? ජාති ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මායාසා සම්භවಂತಿ.
එහෙනම් තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා කරලා ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ඇරුණාම ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ. හොඳයි. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන්න පුළුවන් නම් ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායසා නිරුද්ධಂತಿ. එනම් බුදුරජාණන් වහන්සේ පහළ වුණ සමාජයේ පවට පිනට ධානයට බර වුණ අයට පස්කම් සැපතොස්සේ ඒවා ඔස්සේ ලුහු බැඳ ගිය අයට තණ්හා උපාදානව අවිද්‍යා සංඛාරා තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ උන් අනුසේති අනුමීයති තේන සංකං ගච්ඡති. ඔවුන් මේ අනුසේ හේතු තියලා ඒ වයින් ආපහු ලෝභ දේශ මොහ නැවත හට ගන්නවා. ඒකට කියනවා සංකත ධර්ම කියලා. පංච උපාදානස්කන්ධ හට ගැනීමට සංකත ධර්ම කියලා කියන්නේ. දැන් එහෙනම් අපිට පෙර ජීවිතේ හොයන්න බෑ. මේ ජීවිතය තුළ ජීවිතාවසානය දක්වා මොකද අපි කරන්නේ? පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් අරමුණු රසයේ විඳිමින් ලෝභ දේශ මොහ වශයෙන් රැස් කරමින් අනාගතයට යන්න සසරක් හදනවා. සසර හැදෙන්නේ පව ඔස්සේ විතරද? නෑ, පවේ උපාදානයේ ඔස්සේ සසර හැදෙනවා. සසර හැදෙන්නේ පින ඔස්සේ විතරද? නෑ, පිනේ උපාදානයේ ඔස්සේ සසර හැදෙනවා. සසර හැදෙන්නේ පින ඔස්සේ විතරද? නෑ, ධානයේ උපාදානයේ තුලත් සසර හැදෙනවා. ඔව්. චුන්ද සූකරික පවේ උපාදානයේ තුල උරුව පායට යන්නේ ඇති. මට්ට කුණ්ඩලී බුදුන් වහන්සේ දැක පැහැදීම තුල දෙවියන් අතරට යන්න ඇති. උද්දකරාම පුත්‍ර ධානයක් උපාදාන කරන ලෞකික බඹලෝ යන්න ඇති. තම තමන් උපාදාන කරගත්ත දේ තුල භවය හැදුනා නේද? යාදිසං වපසේ බීජං මොනවද ඔබ වපුරන්නේ? තාදිසං හරතේ පලං. අස්වැන්න ලැබෙන්නේ ඒ જાතියෙන්. මතක තියාගන්න. එහෙමනම් මොකද මේ වෙලා තිබෙන්නේ? සමාජයට මොකද වෙලා තිබෙන්නේ? අපි සසර හදන්න දන්නවා. බුදුබණ තේරෙනතුරු අපි දන්නේ සසර හදන්න. පෘථග්ජන පුද්ගලයා දන්නේ සසර හදන්න. සසරින් මිදෙන්න පෘථග්ජන පුද්ගලයින්ට පාරක් නැහැ. උන් ආර්ය භාවයටපත් වුනහම ආර්ය භාවය තුළ තමයි සසරින් මිදෙන පාර තියෙන්නේ. එහෙනම් පෘථග්ජන පුද්ගලයාට වළංගු වෙන්නේ අනුසේති අනුමීයති තේන සංකං ගච්ඡති විතරයි. ඒ කියන්නේ උ දුක්ඛම හදා ගන්නවා. අන්න බුදුබණ අහන්න නැතුව මේ වරද සිදු වෙන හැට තේරෙන්නේ නැතුව මේක නිවැරදි කරගන්න හැටි තේරුම් ගන්න නැතුව පටිසෝතගාමී ප්‍රතිපදාවකට යන්න බෑ. ඒක තේරුම් ගන්න ඕන. මොකද අනුසේති අනුමීයති නෙමෙයි උන්වහන්සේ වදාරන්නේ. නානුසේති නානුමීයති. ඒ මොහොතම මේ අනුසේතියන් නැතුව මනින් නැතුව ඉන්න පුළුවන් නම් මම මේ පෙන්වන්න හදන්නේ මොකක්ද දන්නවද? මගෙන් අහනවා මේ බොහෝ දෙනෙක් ඔය මේ අවශේෂ නිරෝධය වෙනුවට නිර්වශේෂ නිරෝධය කරන්නේ කොහොමද? ඔබ වහන්සේ වදාළ පරිදි උපාදාන නොවි අවසන් වෙන්නේ කොහොමද? මේ පඨම ဒုတိ ය බික්කු සූත්‍රය තුළ ඒ භාවනාවයි මම මේ පෙන්වන්න හදන්නේ. තව ඕනනම් සාක්කියක් දෙකක් ගනිමු අපිට නවකව සවන් දෙන අය සඳහා. නැත්තම් ඒවා බුද්ධ වචනනේ, අපේ වචන නෙවෙයිනේ. හොඳයි, බුදුරජාණන් වහන්සේ සත්වයාගේ උත්පත්ති පැනවීම සම්බන්ධයෙන් වච්චගොත්ත පිරිවැජියාට වදාළ බුද්ධ වචනේ කුමක්ද? දෙපයින් හෝ කයෙන් පරලෝ යනවා කියලා තිබෙනවද? නැහැ. කුතුහල ශාලාවට එකතු වෙන්නා වූ විවිධ ශාස්ත්‍රවරු කියන බණ අහගෙන ඉන්නවා වච්චගොත්ත පිරිවැජියා. ඔවුන්ගේ ගෝලියෝ මැරුණාම උපන්තයන් කියලා යනවා මේ ගෝලියෝ. භාග්‍යතුන් වහන්සේට සවන් දෙනවා. උන්වහන්සේ කෙලස් නැති කරගත්ත, ආශ්‍රේෂය කරගත්ත කියන වරුණාම උපන්තයන් කියන්නේ නැහැ. මේ තමයි වච්චගොත්ත පිරියාජයාගේ ගැටලුව. මට මේක ගැටලුවක් කියලා කිව්වහම ඔව් ඔබ සැක කරන්න ඕන තැන තමයි සැක කරලා තියෙන්නේ. අනතුරු දීලා තියෙන උත්තරේ බලන්න. මම මේක කියන්නේ අර නිවසේ තිබෙනා වූ ආදර්ශ පාඨයක් තියෙන බුද්ධං සරණං ගච්ඡාමි මෙවනිසු සරණයි කියලා. ඊට වඩා අගනා පණිවිඩයක් තමයි මේ පදයෙන් කියන්නේ ලියලා රාමු කරගන්න. ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිං පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. සිංහලෙන් වච්චගත පිරියජිය මම සත්වෙින්න උත්පත්ති පනවන්නේ උපාදාන සහිත බැවින්. උපාදාන රහිත වුණ දවසට උත්පත්ති පනවන්නේ නැහැ. සසර ගමන උපාදාන සහිත වීම නිසා අනේකක් නොවේද?
බුදුබණ උපාදානෙන් මිදි මුල් කටගත් දහමක් නොවේද? අපාය යන්නේ පව් කරලා පව් උපාදාන හින්දා නොවේද? මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්නේ පින හොඳ වුණත් උපාදාන නිසා නොවේද? ආලාර කාලාමල උද්දකරාම පුත්‍රා බඹලෝකීය ධාන උපාදාන නිසා නොවේද? එනම් පවේ උපාදානය තුල නැද්ද අවිද්‍යාව පත්‍ය සංඛාරා? පිනේ උපාදානය තුල නැද්ද අවිද්‍යාව පත්‍ය සංඛාරා? ධානයේ උපාදානය තුල ලෞකික ධානයේ නැද්ද අවිද්‍යාව පත්‍ය සංඛාරා? මේ සූත්‍රය සඳහන් පරිදි යංකෝ භික්කවේ අනුසේති අනුමීයති මේ තුන් පොලේම තියෙනවා නේද? ඇහි කනේ නාසයේ දිවේ කය ඔක්කොගේම තියෙනවා නේද? අද බැරි නම් ධර්ම දේශනා 5ක් බැක් නම් 10ක් බැයි නම් 20ක් බැයි නම් 50ක් අහලා ඔබ තුල සසරට බැඳෙන හැටි ඉගෙන ගන්න මේ පමාවයි. සසරේ පමාව. පමාදෝ මච්චුනෝ පදං හරිනේ ඉතින්. සත්තුත් මැරෙනවා, අපිත් මැරෙනවා, ප්‍රේතොත් මැරෙනවා, දෙවියොත් මැරෙනවා, දිව්‍යයන් මැරෙනවා, චුත වෙනවායි කියලා කියනවා, බ්‍රහ්මයොත් එහෙන් චුත වෙනවා. ඕන්නේ මරණයටපත් වෙන්නේ හැමෝම සසරේ පමා වුණා නිසා නෙවෙයිද එහෙනම්? එනම් බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හොයාගෙන තිබිච්ච ධර්ම වලින් පමාදෝ මච්චනෝ පදං අරුණාම අපමාදෝ අමත පදං බිහිවිලා තිබුණ නෑ කියලා තේරෙනවා නේද? ඒකයි මම කිව්වේ බුදුන් වහන්සේ වදාළ ධර්මය මොකද්ද හොයන්නයි අපි බණ කියන්නේ. එතෙක් අය හොයාගත්ත දේවල් තුල පවෙන් පිනෙන් ධානයෙන් භවගාමී අවිද්‍යාව තුල සසර ඇවිදින්න ඇරුණාම සසරින් ගැලවීමක් ලැබිලා තිබුණේ නෑ කාටවත්. සියවස් ගණනාවක් තිස්සේ අපේ සිත්වලට ඇතුළත් වුණා වූ වැරදි ආවාදයක් තුළ අපිත් පිනෙන්ම සසරෙන් ගැලවෙන්න හිතන් ඉන්නව ඇරුණාම ඊට එහා ගිය අවිද්‍යාව දුරු කරන අර මාර්ගයක් තියෙනවායි කියලා බණ අහන්න නැතිතුරු තේරෙන්නේ නැහැ. එහෙනම් මේ සියුම් ධර්මතාවයේ නැවත නැවත අහන්න ඕන. දැන් මම මේක කීවට ඔබට තේරුණා වෙන්නේ නැහැ. ඔබට මේක සවන් දීලා ඔබ ළඟ සිදුවෙන හැටි දකිනවා නම් එතකොට කියනවා සුත්තමේ ඥානය. අර යං අහං භගවතෝ ධම්මං සුත්වා බලන්න බණ අසා. මේ ප්‍රතිපත්ති මාර්ගයේ යන්න පළමුව බණ අහන්න ඕනනේ. ඒ වුණාට අපේ රටේ බණ අහන්න නැතුව භාවනා කරන අය නැද්ද? අකුරක්වත් බණ ගැන අහන්න නැතුව භාවනා කරන්න යන අය ඉන්නවා. ගැළපෙනවද මේ සතර මහා ප්‍රදේශයට? පිළිගන්න ඕන මොකක් නිසාද? යමක් අනුගමනය කිරීම තුළ ඒක චතුස්සත්‍යයට ගැලපේ නම්, එය රාග දේශ මොහ විනයනේ වේ නම්, ඒ පටිච්චසමුප්පාද නිරෝධයට ගැලපේ නම්. එනිසා බෞද්ධ මුහුණුවරින් බෞද්ධ නමින් පෙනී සිටමින් රට තුළ බෞද්ධ ස්වභාවයෙන් අනුගමනය කරන්නා වූ තමන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳව හැමෝම ස්වයං විවේචනයක යෙදෙන්න. අර ඉහත කිව්ව සතර මහා ප්‍රදේශ උදව් කරගෙන. මොකද්ද මේ මම මතක් කළේ? උපාදාන සහිත වූවොත් උත්පත්ති පනවනවා. දැන් බුදුන් වහන්සේගේ වචනයක් තිබෙනවානේ නත්ති ඉදානි පුනබ්බවෝ. අර අපි එකට කියන උදාන වාක්‍ය කියලා. මට දැන් පුනර්භවයක් නැත. පුනර්භවයක් නැති වෙන්නේ නැත්තේ මොනවා නිසාද එහෙනම්? උපාදානෙන් මිදුණු නිසානේ. පමාව යන උපාදානය මුල් කොටගත් ක්‍රියාමාර්ගයක් සසරේ පමාව. නොපමාව යන උපාදානෙන් මිදීම මුල් කොටගත් ක්‍රියාමාර්ගයක්. දවසට එකක් කරලා ජීවිතේට එකක් කරලා මේක කරන්න බෑ. හැම විටම ඔබට මොහොත ලබා දෙනවා වර්තමාන මොහොත. ඇසෙන් ලබා දෙනවා, කනෙන් ලබා දෙනවා, නාසයෙන් ලබා දෙනවා, දිවෙන් ලබා දෙනවා, කයෙන් ලබා දෙනවා. සිතෙනුත් ලබා දෙනවා නිින්ද යන්න පෙර. නිින්ද ගියාපුවම එතෙන්ද ගෙනියන්න බෑ. එහෙනම් අපාතින් සිදුවෙන්නා වූ වරදක් තමයි මේ යංකෝ භික්කවේ අනුසේති අනුමීයති තේන සංකං ගච්ඡති කියන පදෙන් කියන්නේ. ඒ භික්ෂුවට විතරක් නෙමෙයි ඔබ අප හැමෝටම හරි. ඒක තේරුම් ගන්න. ඒක තමයි මම පෙන්වුවේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව ඇස තුල ගලප ගන්න. අරමුණු තුල ගලප ගන්න. පංචස්කන්ධය තුල ගලප ගන්න. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් වී අවසන් වෙන එකයි මේ පෙන්වන්නේ. පහළ වෙන්නේ පංචස්කන්ධය.
තණ්හා මාන දිට්ඨි වශයෙන් ගැනීමෙන් නැත්නම් අර අනුමීයති. ඒ අනුමීයතිත් එක්කලා නැසෙනවා කියන එකේ තේරුම හේතු ඉතුරු වී අවසන් වෙනවා. මේ හේතු ඉතුරු වී අවසන් වීමට ත්‍රිපිටකයේ පැහැදිලි කරලා තිබෙනවා අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය පොතේ නෙමෙයි සිද්ධ වෙන්නේ. අරමුණකට මුලා වීම තුළ ඕනෑම කෙනෙක් තුළ ඇසේ කනේ නාසයේ දිවේ කයේ අවශේෂ නිරෝධ වීමෙන් අවශේෂ කියන්නේ යලි හට ගන්න හේතු ඉතුරු වෙනවා. අර අවශේෂ වීමට තමයි මේ පෙන්වන්නේ අනුසේති. ඔන්න භික්ෂුවට තේරුණා මගේ අතින් සිදුන වැරද්ද. දැන් එහෙනම් උන්වහන්සේට අනිත් පද ඉගෙන ගන්න වෙනවා. නානුසේති නමීයති නතේන සංකං ගච්ඡති. අනුසේති අනුමීයති පමාවයි නානුසේති නමීයති භාවනාවයි. බුදු සමය සඳහන්. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරව සසර දුකින් මිදීමට සසර ගමන නිමා කරන්න කැමති ඕන කෙනෙකුට නානුසේති නානුමීයති විදර්ශනාවයි. ඔබේ නුවණ මදි නම් මෙතෙන්ට එන්න නැවත නැවතත් සවන් දෙන්න. ඒක ගැටලුවක් නැහැ. එහෙනම් අපි හොයන්න වෙනවා. මේ නානුසේති නානුමීයති කරන්නේ කොහොමද? අන්න භික්ෂුවගේ පැහැදිලි කිරීම. ස්වාමීනි මේ රූපයයි මේ වේදනාවයි මේ සංඥාවයි මේ සංඛාරයයි තණ්හා මාන දිට්ඨි වශයෙන් ගැනීමෙන් නැත්නම් අනුමීයති කිරීම තුළ සසරට බැඳෙන්නේ. එහෙනම් එකෙන් කියන්නේ කුමක්ද? පංචස්කන්ධය මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් සසරට බැඳී අවසන් වී. එහෙනම් සසරට බැඳෙන ජීවිතේ එක වතාවද? නැහැ. අපි බලමු තවත් සූත්‍රයක් අරගෙන. ඔය සංයුත්ත නිකායම තිබෙනවා ඊටා ජනප්‍රිය සූත්‍රයක් මං හිතන්නේ මාධ්‍ය තුල සියවතාවක් කියලා ඇති මම. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස මේහා සමාන පදයක් තමයි ඔය අනුසේති අනුමීයති තේන සංකං ගච්ඡති කියන ඔය දෙකම එකයි. රූප වේදනා සංඥා සංකාර පහට එන දේ මමත්වයෙන් ගත්තොත් බද්දෝ මාරස්ස කියන්නේ තණ්හා උපාදාන භව විද්‍යා සංකාර වෙනවා. එහෙම නැත්නම් අනුසේති. එහෙනම් ඒ පදේ පෙන්නනවා අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ මමත්වයෙන් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් මායයෙන් මිදෙනවා. දැන් මේ මමත්වයෙන් ගැනීමත් මමත්වෙන් මිදීමත් ස්කන්ධ පංචකය තුල නම් පංචශීලය අටශීලය දසශීලය උපසම්පදා සීලය සකස් වී තිබෙන්නේ ස්කන්ධ පංචකය තුල නෙවෙයි නම් පුද්ගලයා තුල නම් එහෙනම් පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා භවගාමී නැද්ද? එතන ඉන්න. තම තමන් සම්මත පිළිගැනීම තුළ ඉන්න. ඒකෙන් යහපතක් සිද්ධ වෙනවානේ. නමුත් මේ අනුසේති අනුමීයති සසර දුකින් මිදෙන්න කැමති ඕනෑ කෙනෙක් විසින් ඉගෙන ගන්න ඕන. යං අහම් භගවතෝ ධම්මං සුත්වා. හරි ලස්සන වචනයක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අසා තමයි ඊට පස්සේ මේ අනුගමනීය ප්‍රතිපදාවට යන්න පුළුවන් කමක් තිබෙන්නේ. තථාගතයන් වහන්සේ ඉදිරියට බුදුරජාණන් වහන්සේ ඉදිරියට මේ වික්ෂුව තමන් අතින් නැත්තම් පුද්ගලයා අතින් මේ වරද සිදුවෙමින් සසරට බැඳෙන හැටි පෙන්වනවා මේ විදිහට. ස්කන්ධ පංචකයේද ස්වාමීනි රූපය වේදනාව සංඥා සංකාර විඥාන. ඒක මම මගේ ආත්ම රූපය මම රූපය තුල මා ඇත. නමුත් මේ රූපය කියනකොට අපට අපේ ශරීරය කියලා හිතුණා. රූපය කියන්නේ ශරීරයට කියලා. රූප කියන්නේ ද්‍රව්‍ය වලට කියලා හිතුණා. ඒ හිතුන ඉඳලා අපි බලනවා මේක. නමුත් එතකොට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන්නේ මොනවා මුල් කොටගෙනද? ඒ තණ්හායක් ඇති වෙන්නේ අරමුණ මුල් කොටගෙන. එහෙනම් බාහිර දේවල් උදව්වෙන් පහළ වෙන අරමුණ තමයි රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය. ඒවා මුල් කොටගෙන තමයි වේදනා සංඥා සංකාර පහළ වෙන්නේ. මේ ත්‍රිපිටකය තුලම රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කියලා තියෙනවා සිංහලෙන්. තිබුණාට පිළිගන්න කියලා තියෙනවද අපි ළඟ වෙන්නේ නැත්නම්? හොඳයි ලියපු අයට වැරදුනා නම් එහෙම. ඒගොල්ලෝ හිතාගත්තා නම් රූප කියන්නේ ශරීරය කියලා. ඒ නිසා මා දකිනවා මේ ධර්ම විනය නැත්තම් ත්‍රිපිටක ග්‍රන්ථ පාලියෙන් ප්‍රවේශම් වීම ඉතා වටිනවා. සිංහලට වරද්දලා තිබුණත් පාලියෙන් හොයා ගන්න පුළුවන්. මේ ඓතිහාසික පොදුමම යට සිටමින් මම තව වචනයක් කියනවා. මේ සියල්ල සඳහා බුදුරජාණන් වහන්සේ අටුවාවක් දේශනා කරලා තිබෙනවා. අපි ඒ අටුවාව හොයන්නේ නැතුව
රහත් සහ නොරහත් පෘථග්ජන අය ලියපු පොත්පත් ආශ්‍රය ගිහින් අටුවාව පෙරලලා හොයන්න හදනවා. මොකද්ද මේ අටුවාව? මේ අටුවාව තමයි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඔබ ළඟ පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහ. මේ රූප වේදනා සංඥා සංකාර පහ තමයි කාම උපාදාන, ditthi උපාදාන, සීලද්ධ ආත්ම උපාදාන ඔස්සේ, පව් උපාදාන, පින් උපාදාන, ධාන උපාදාන ඔස්සේ අපාය යන්නේ, දිව් ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ. මේ අටුවාව ලෙහා ගන්න පුළුවන් නම් අපාය යන පාර වහන්න බැරිද? කාම සුගතියට යන පාර වහන්න බැරිද? බබලෝ යන පාර වහන්න බැරිද? එනිසා පංචස්කන්ධ අටුවාව තරම් සුද්ධ අටුවාවක් මා දකින්නේ නැහැ. ඒ අටුවාව පරිහරණය කරන්න ඉගෙන ගන්න. අටුවාව කියන්නේ පොත් කියලා හිතන් ඉන්නේ නැතුව. නමුත් සරියුත් මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ වැනි අය ලියපු අටුවා ටිකක් තියෙනවා. ඔය මම ඉදිරිපත් කරන සමහර කරුණු ඒවෙන් තමයි මම ගන්නෙ. ඊට එහා නම් මම අටුවා කියවන්නේ නැහැ. මොකද ඔය තුන්වෙනි සංගායනාව දිහා එනකොට ඊට පස්සේ ඔය ලියවුන දේවල් අර ගමරාලගේ කතාවේ ඊට එහා පියවරවල් වෙන්න බැරි නෑ. මේ සියල්ල ඕන නෑනේ. මෙහෙම දෙයක්ත් මම කියලා ඉන්නම්. වර්තමාන සමාජයේ හිතනවා ක්‍රානුකූල ශික්ෂාපද ප්‍රතිපදාවක ඇවිදින් තමයි ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ, සමාධියක් වඩලා තමයි විදර්ශනා වඩන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක ක්‍රමික ප්‍රතිපදාවක් කියලා හිතන් ඉන්නවා. හොඳයි, මේ උදාහරණ තුන අරන් බලන්න. කතාව ඇත්ත නම් අඟුලිමාල 1000කට වඩා මිනී මරනවා. ඒ වුණාට මම නතර වෙලා නුඹ නතර වෙයන් කියපු තැනින් තේරුම් අරගෙන එතෙක් සිල් රැකලාද දැන් ආපහු හිත හැදුවේ? පණ්ඩිත සාමරයන් වහන්සේගේ කතාවේ පණ්ඩිත සාමයන් වහන්සේ ඝාතනය කරන්න හොරු ටික කඩුවෙන් කොටනවා. කඩුව ඇඹරිලා යනවා. තව සැරයක් කඩුවෙන් කොටනවා, සුරුට්ටුවක් වගේ ඇකිලෙනවා. උන්වහන්සේ ළඟ තියෙන විශේෂත්වය මොකද්ද කියලා බලලා පැහැදිලා 500ම බුදුන් වහන්සේ ගාවට ඇවිදින් බණ අසාම් නිවන් මඟ එලි කර ගන්නවා. කැලේ ඉඳලා පන්සිල් රැකලා දාර පහුරු 500 රහත් උනේ. පාපකාරයාට පව නැමැති උපාදානෙන් මිදෙන පාර මේකේ තියෙනවා. මට්ට කුණ්ඩලීට හෝ චිත්තගහපතිතුමාට ශික්ෂාපද සංවරයෙන් පින්කම් කරමින් හිටපු කෙනෙක්. එයාටත් පිනේ උපාදානෙන් මිදෙන මාර්ගය තියෙනවා. උද්දකරාම පුත්‍රට වැරි වුණාට ඊට පස්සේ ඉර්සියෝර හිටපු අය ධානලාභීන්. උන්වහන්සේ පහළ වෙනකොට පරලෝකීය අයට බැරි වුණා මේ ධානය තියෙන උපාදානයේ අතහැරලා නිවන් මඟ සාක්ෂාත් කරගත්තා. ඒ නිසා පෞකාරයාටත් පින්කාරයාටත් ධානලාභියාටත් තිදෙනාටම සද්ධර්මයේ තේරුම් ගැනීම තුළ එන්න පුළුවන් දෙකක් තමයි මේ ආගතං ඉමං සද්ධම්මන්ති කියලා කියන්නේ. එහෙමයි බුදුන් වහන්සේ ලෝකේ හැදුවේ. අපි ඊටු ටිකට යමු. අර වචන ටික දැන් මම කියන්න ඕන. කොහොමද? යං අහං භගවතෝ සුත්වා, ඒක කියන්නේ ඉස්සලා තව වචනයක් කියන. ඒ වචන ටිකේ අගට අර්ථය පැහැදිලි කරන්න ඕන මම. අපි බලමු අනිත් පැත්ත දැන්. නානුසේති නමීයති නතේන සංකං ගච්ඡති බලන්න වෙනවා. දැන් ඉස්සලා පෙන්වන්නේ අනුසේතිනේ. ආයෙත් ගන්න. ඇස නැතුව මම කනින් ගන්නවා මේ පාර. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. අර වගේම වෙනස් වෙන්නේ ශබ්ද රූපය සහ කනේ ප්‍රසාදයට ශබ්දයයි හම්බ වෙන්නේ. දැන් ශබ්දය පරුස වචනයක්ද, ගීතයක්ද, කුරුල්ලෙකුගේ ශබ්දයක්ද, එහෙම නැත්නම් තමන් ප්‍රියාප්‍රිය ඕන දෙයක්. අදාළ පස්සපච්චා වේදනා. දැන් ඒ වේදනාවට තමන් හදාගත්ත ප්‍රත්‍යක්ෂය තමයි මේ තණ්හාව කියන්නේ. තමන් හදාගත්ත විදිය. එක එක්කෙනාට එන්නේ ආකාරයට. එහෙනම් එතන උපදින සංහාව සද්ද තණ්හාව. දැන් වදාරනවා තස්සායේව තණ්හාය, අන්නේ තණ්හාව. ඉස්සරලා උපාදාන භව ශේෂ. දැන් තස්සා ඒ තණ්හාව අශේෂ විරාග නිරෝධෝ. අර තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්න නැතුවට කියනවා අශේෂ කියලා. එතකොට මේ ස්කන්ධ පංචකය උපාදාන නොවි අවසන් වෙනවා. එතකොට කියනවා නතේන සංකං ගච්ඡති. ඒක මේ යන්නේ යලි හට ගන්න හේතු සංකත ධර්ම උපදවන්න නැති වෙන්න. යලි හත ගන්න සතර උපදින්න හේතුවක් ඉතුරු නොකර ඒක මේ යනවා. හේවත් උපාදාන නොවි නැතෙනවා. එනම් පංචස්කන්ධය උපාදාන කරගෙන නැසෙන්නේ අපේ පමාව විසින්. ඒකට සිහිය නැහැ කියලා කියනවා.
පංචස්කන්ධේ උපාදාන කරගන්න නැතුව නසන්ට අපට එතෙන්ට සිහිය තියෙන්න ඕන. ඒ සිහිය කියන වචනේ තේරුම අරගෙන සතිපට්ඨාන සූත්‍රය පුළුවන් නම් විවරණය කරගන්න. එහෙම නැතුව සතිපට්ඨාන සූත්‍රය විවරණ කරොත් ඔබට හම්බ වෙන්නේ නැහැ ඒකේ ඇත්ත. සතියෙන් කෙරෙන්න ඕන මොකක්ද? වර්තමාන ස්කන්ධ පංචකයේ අනාගත ඵල උපදින්න හේතු ඉතුරු නොවි අවසන් වෙන්න ඕන. ඒක තේරුම් අරගෙන සතිපට්ඨාන සූත්‍රය දිහා බලන්න. නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. අන්න දැන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අපිට මේ අරමුණු ගැටෙන විට Tamanගේ අතීතය මතුවෙනවා. ඒක තමයි තේන සංකම් ගච්ඡති කියන්නේ. දැන් සතිමත් වෙලා තණ්හා මාන දිට්ඨි නොකර ගැනීමෙන් මොකද වෙන්නේ? ස්කන්ධ පහ උපාදාන නොවි අවසන් කරන්න පුළුවන්. ඒකට කියනවා නිර්අවශේෂ නිරෝධය. හේතු ඉතුරු නොවි අවසන් වීම. ඒකට කියනවා නතේන සංකම් ගච්ඡති. ඒකට කියනවා භාවනාව. ඒකට කියනවා සංස්කාරයන් අනිත්‍ය අනාත්ම වශයෙන් බැලීම. ඒ නිසා බුදුසමේ අනිත්‍ය සහ නිට්ටය අතර පරතරය මේ රූප වේදනා සංඥා සංකාර නම් ස්කන්ධ පංචකය තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර කොට ගැනීමම නිට්ටය සුඛාත්ම බවයි. ඒ නිසා සත්‍ය සසර ඇවිදින්නේ මේ පව පින ධානය නිට්ටය සුඛාත්ම කොට ගැනීමෙන් කියන එක විපල්ලාස සූත්‍රයේ මනවින් සඳහන් කරලා තිබෙනවා. එහෙනම් උපාදාන කොට නොගැනීමෙන් එහෙනම් එතන උපාදාන නොවි අවසන් වෙන එකට තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය හේවත් ධර්මය කියලා කියන්නේ. සීල සූත්‍රය අරන් බලන්න. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ ස්කන්ධ පංච උපාදානස්කන්ධ දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් බලනවා නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් දක්වා යන්න පුළුවන් කියලා නැතිද? තවත් දවසක සූත්‍රය අහගන්න. ඊටු කාලය දැන් අර ඊටු ටිකට අන්න ඔබටත් මේක තේරුණා නම් ඊට පස්සේ තමයි යං අහං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ ූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරයන්ති වෙන්න පුළුවන් වෙන්නේ. භික්ෂුව මේක අහලා හුදකලා වුණා කියලා තියෙනවා. අපි බලමු මොකද්ද මේ ඒකෝ. ඒක ධර්මයේ නොතේරෙන අයට බෑ. මේ ඒකෝ කියන එක. දැන් සාමාන්‍යයෙන් මම අහලා තිනවා මොකද්ද භාවනා කරනවා කියලා කියන්නේ? සිත එකඟ කරගන්න එක. එහෙම කියනවා සමහර අය. ඒ එකඟ කරගන්නවා කියන එකේ තේරුම එක අරමුණක් තුල වැඩි වෙලාවක් ඉන්නවයි කියන එක. මේ එකඟ භාවය තුල අංග දෙකක් තියෙන බව මේ අය දන්නේ නැහැ. ඒකෝ නෑ එතන. ලෞකික සමාධිය තුල සමාධිය තුල ඉන්න මම ඉන්නවා. එහෙම නැත්නම් තන් බුදුන් වහන්සේ මේකට වදාරන්නේ බද්දේ කරත්ත සූත්‍රයේ තුල මේ අරමුණ තුල තණ්හාව ඉන්නවා නම් ඔබ දෙන්න දෙවන්නේක් සමග වාසය කරනවායි කියලා. රූපය තණ්හාවයි ඔබයි. ශබ්ද තණ්හාවයි ඔබයි. ගැටෙන්නා සහ ගැටීම. මේ විදිහට එතන ද්විත්වයක් තියෙනවා. පාපය තුලත් මේ ද්විත්වය තියෙනවා. පිනේ උපාදාන තුලත් මේ ද්විත්වය තියෙනවා. ධාන උපාදාන තුලත් මේ ද්විත්වය තිබෙනවා. අර ඒකෝ කියන්නේ මොකක්ද එහෙනම්? තනිව. වටපිට පිරිසකින් තනිව නෙමෙයි මෙන්න මේකට කියනවා හුදකලාව. වර්තමාන ස්කන්ධ පංචකයට එනදී මමත්වෙන් නොගැනීමට මේ හුදකලාව කියන්නේ. මට මතකයි වසර 40කට 45කට පෙර සමහර විට මම පැවිදි නොවු ඉන්න තරුණ වයස වෙන්න පුළුවන්. විදේශයකින් ලංකාවට පැමිණි චින්තකෙක් මේ වගේ අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. ඇසුරු කිරීමට හුදකලාව තරම් මිතුරෙක් මා ජීවිතයේ දුටුවේම නැත. හුදකලාව තරම් හොඳ මිතුරෙක්. මොකක්ද පෙන්වන්නේ? කැලේට වෙලා තනියෙන් ඉන්න ඕන කියන එක නෙමෙයි කියන්නේ. අපි හැම විටම ඔබ මම මේ කියන කතාව පැහැදිලි කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඇඳේ වාඩිලා ඉන්නවයි කියන්නේ. කල්පනා කර කර ඉන්නවයි කියන්නේ. ඔබ හිත ඇතුලෙන් ඉන්නේ කවුරු හරියෙත් එක්කලා බැන ගනිමින් නම් තරහ වෙමින් නම් සම්ඩු සරුවල් කරමින් නම් ප්ලෑන් ගහමින් නම් දෙන්නෙක් නැද්ද එතන? අන්න ඒකයි දෙවන්න කියලා කියන්නේ. හැම විටම අපි අරමුණක් එක්කලා සටනක ඉන්නේ. ඒ දිත්තය. ධර්මයේ තේරුම්ක පුද්ගලයාට මේ දිත්තය තමයි වදේ තියෙන්නේ කියලා තේරෙනවා. ඒ නිසා ඔහු ඒක හුදකලා වෙන්න කැමති වෙනවා. මේක ජාතක පොතේ තියෙනවා තැනක ගාත්ත මේ කතාව මතක් වෙන්නේ නැහැ. මොකද ජාතක පොත කියවෙන 1990ට පෙර. ඒ නිසා ඒ කතාව දැන් මතක නැහැ. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් පිණිසිගා වඩිනවා. අම්මා කෙනෙක් වීපලනවා. දැන් ස්වාමීන් වහන්සේ වීපලන දිහා බලන් ඉන්නවා. වී හෝ හාල් පලනවා වෙන්නේ නැතිනේ. දැක්කේ මොකද්ද?
අපි නම් අහලා තියෙන වීපලනවා දැකලා රහත් උනායි කියලා. නෑ. එතන තියෙනවා අද්විතය සහ ඒකත්වය. බලන්න. මේ අම්මගේ එක අතක තියෙනවා තනි වලල්ලක්. තවත් අතක වලලු දෙකක් තියෙනවා. උන්වහන්සේ දකිනවා වලලු දෙක තියෙනකොට තමයි ගැටෙන්නේ තනි වලල ගැටෙන්නේ නැහැ කියලා. ඔය පෙන්වන්නේ ඒකත්වය සහ අද්විතය අතර පරතරය. එනිසා ඔබ භාවනා කරනවායි කියලා ලෝභ දේශ මොහ තියාගෙන ඉන්නවා නම් දෙන්නෙක් අතර නම් ඔබට ඒකෝ නැහැ. අර වලලු දෙකයි ගැටෙන්නේ මේ දුක හටගන්නේ දෙන්නෙක් අතර. තණ්හාව සමග යමෙක් වාසය කරනවා නම් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා හේවත් ලෝභ දේශ මොහ වශයෙන් එතන දෙන්නෙක් ඉන්නේ හිත ඇතුලේ. එයා මිය යන්න ඕනේ. තණ්හාව නැති කිරීම ලබන නිර්වාණයනේ. අන්න ඒ නිසා ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා මේ ද්විත්වය ඔස්සේ යන්න කැමති වෙන්නේ නැහැ. හැම විටම ඒකෝ කැමති වෙනවා. අන්න ඒකට කියනවා උත්තරීතර හුදකලාව. ඒක පැහැදිලි කරන්න හුඟක් විස්තර ඕන දෙයක් මගේ කාලයකට අද නැහැ. වූපකට්ඨෝ දෙවෙනි වචනේ. අන්න තව වචනයක් තියෙනවා. ඔය කරණීයමෙත් සූත්‍රයේ පෙන්නනවා අප්පකිච්ඡෝච. මේ වැඩේට ටිකක් කාර්ය බහුල වෙලාම නම් බෑ, පොඩ්ඩක් අල්පකත්ව තියෙනවා නම් ලේසියි කියලා. ඔය මම දැකලා තියෙනවා දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු වගේ මේ කාර්ය බහුල අය. උදේ පිටුව ආඩි වුණාම නැගිටින්න වෙලාවක් නැහැ. ලියුම්මයි අස්සම් කරනවා, ඉවරයක්ම නැහැ. අන්තිමට මාසික පීඩණයෙන් එළියට එන්නේ. මොකද විවේකයක් තිබුණෙම නැහැ. ඒ වගේ කාර්ය බහුල වෙන එකත් මේකට බාධාවක්. හැබැයි ඒකෙන් කියන්නේ කැලේට යන්න ඕනේ කියලා එහෙම. සාමාන්‍යයෙන් ඔය ඝන සංගණිකාය කියලා සඳහන් කරනවා හාමුදුරුවෝ සම්බන්ධයෙන් එකතු වුණාම අර ධර්මයේ නැත්නම් දේශපාලනය ගැන, ස්ත්‍රිය ගැන, කැලෑ ගැන, ඉතින් වරුලෝසු ගැන, තව පදවිතානාන්තර ගැන කතාවට. දැන් එතකොට ඝන සංගණිකාය. මේකත් එක්ක මේක බෑ. ඒ නිසා අනවශ්‍ය දේවල් කතා කරන්නා වූ පිරිසගෙන් වෙන්වීමට කියනවා උපකට්ටෝ කියලා. මන්දයත් ධම්මේවා කතා අරියවා තුන්නි භාවේන. මහණෙනි කතා කරනවා නම් ධාර්මික දෙයක් ගැන කතා කරන්න නැත්නම් අර ඒකෝ අන්න එකයි ආර්යවා තුන්නි භාවේන කියන්නේ. ආර්ය තෘෂ්ණීම් භූත භාවය දෙන්නෙක් නැතුව තනියෙන් වාසය කරන එක හිත ඇතුලේ. ඒකෝ උපකට්ටෝ ඊළඟ එක අප්පමත්තෝ. දැන් අන්න හොයාගන්න පුළුවන් මොකක්ද අප්‍රමාදය කියලා. ධර්මයේ අහලා අප්‍රමාද වෙන්නේ කොහොමද? දැන් මතක් කරගන්න. ධර්මයේ තේරෙන තාක්කත් ළමා කාලේ ඉඳලා ගත්ත අරමුණ ඔස්සේ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ජාතිය, දේශපාලනය මේ හැම එකක්ම ස්තේම කුණු වෙනවා හිතට. මේ හැම එකක්ම තේන සංකම් ගච්ඡති මමත්වෙන් අරගෙන හේතු ඉතුරු කරමින් සසර ඇවිදින්න ලෝභ මූල, දේශ මූල, මෝහ මූල හදාන තියෙනවා. පැවැත්මට කාරණාම එකතු කරුව ඇරුණාම නැවැත්ම ගැන හොයලා බලන්න නුවණක් තිබුණේ නැහැ. නමුත් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා ලෝභක්ඛය නිබ්බානං, දෝසක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං. නිවීම කියලා කියන්නේ ලෝභ, දේශ, මෝහ ෂය වෙනවට හෙවත් බිඳුවට බහිනවට. එහෙනම් ෂය කිරීමයි භාවනාවේදී වෙන්න ඕනේ. පමාවේදී වැඩෙනවා. අන්න මෙතන පෙන්වන අප්පමත්තෝ අපමාදව මත පදන්. අන්න දැන් තිට්ටන්තේ නිසින්නේ කියලා ඕන ඉරියව්වක් ගන්න යමින් එමින් සිටමින් නිදිමින් ඉරියව්ව අකුලන හැටි දිගාරන හැටි බලන්න යන්න එපා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සින් ගන්න අරමුණු ඔය ඕනෑම මොහොතක ක්‍රියාත්මක වෙන්නේ. අරමුණේ මමත්වයේ අරන් ශේෂ කරනවාද? අරමුණ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අනුව ගනිමින් නොඇලී නොගැටි අවශේෂ නිරෝධයටපත් නොකර තණ්හා උපාදාන අවිද්‍යා සංකාර නොකර ඒ තණ්හාව අශේෂ විරෝධ නිරෝධයටපත් කරමින් අරමුණ උපාදාන නොවි අවසන් කරන්න හේවත් නමීයති නානුසේති නමීයති කරන්න පුළුවන්ද? එහෙනම් ආපහු සංකත ධර්ම ලෝ හටගන්නේ. මෙන්න ආරම්භය. ආර්ය පුද්ගලියෝ මෙතෙන් ආර්ය පුද්ගලයෙක් මේ தත්ත්වෙට තේරෙනකොට දැන් ඔහු ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් කරන පටිසෝතගාමී ප්‍රතිපදාවේවත් ඔබට තේරෙන භාෂාවෙන් නම් ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානාත්මයෙන් බලන තරුණ විදර්ශනාවටපත් වෙනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් මොකක්වත් නැහැ, තේරුම් ගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. අපට කොතරම් වාසනාවක්ද බුද්ධ වචනේ විවෘත වෙන එක? අපට කොතරම් වාසනාවක්ද බුද්ධ වචනේ තේරුම් අරන් අනුගමනය කරන්න පුළුවන් වෙන එක? මේ වචනේ මතක තියාගන්න. මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා. බුදුන් වහන්සේ වදාරනවා මේ ලෝකෙ මිනිස්සුන් අතර ඉන්න කලාතුරකින් කෙනෙකුට අහු වෙනවලු දුර්ලභ අවස්ථාවක්. ඒ මනුස්ස ප්‍රතිලාභයට සදහම් හමුවීම.
ඔබ මේන් පිට හිතන්න එපා. බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ උත්සාහ කළ යුත්තේ මනුස්ස ප්‍රතිලාභය තුල සදහම් හමු වුණ විට පමණයි. තවත් තැන්වල පුළුවන් කියලා රටේ තියෙනවා. නමුත් මේ බුද්ධ වචනයට එකඟ නෑ එතකොට. අර සතර මහා උපදේශයට දාලා බලන්නකෝ. බුද්ධ වචනයට එකඟද කියලා එතකොට. අපි තවදුරටත් ඉදිරියට කතා කරමු. බුද්ධ වචනයට සතර මහා උපදේශයට ධර්ම විනයට එකඟ වෙන්න ඕන අනුගමනය ක්‍රියාමාර්ගය නැත්නම් ඔවුන්ව වැරදිලා එක පැත්තකින් තියන්න කියලා බුදුහාමුදුරුවෝයි වදාරලා තිබෙන්නේ. ඉතින් ඔබ ළඟ පැත්තක තියන්න ඕන જાති කොච්චර තියනවද කියලා ඔබ පෞද්ගලිකව මතක තියාගන්න. මම ඒව දන්නේ නෑනේ. එහෙනම් මෙන්න මේ අරමුණ තුල අරමුණේ ඇලෙමින් ගැටමින් අවසන් කරන එක පමාවයි. තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අවසන් කරන එකට තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. ඒකට කියන්නේ විද්‍යා විමුක්ති. එතනම විද්‍යා විමුක්ති පස්සේ නෙමෙයි ආයේ. ඒ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. අරමුණෙන් අරමුණට. මේක තමයි අප්‍රමාද වෙන්න කියලා බුදුන් වහන්සේ ඔය අප්‍රමාදෝ අමත පදං කියනවා. අප්‍රමාදේන සම්පාදේත කියනවා. ඕක තමයි ඔය අප්‍රමාදය. ඉතින් තේරුම් ගන්න නැතුව පුළුවනිද? තව එහාට යනවා. ආතාපි පහිතත්වෝ විහෙරෙය්‍යන්ති තව පද දෙකක් තියෙනවා. ආතාපි. මොකද මේ ආතාපි කියන්නේ? ඔබට මේ මොහොතේදී අතීතේ ආපුහම ගහගන්න, බැනගන්න, කපාගන්න, කොටාගන්න, පලිගන්න, එකට එක් කරන්න පරණ පාරෙමයි යන්න හිතෙන්නේ. මොකද ඔබේ හිත ඒ හැඟීම මුදා හැරලා කෙනෙකුට රිදවලා දිනන්නමයි කල්පනා කරන්නේ. මෙන්න මේක කරන්න නොදෙන වීරියට කියන ආතාපි හේවස් කෙලස් තැවීම. මේක තමයි කාන්ති කියන්නේ. ඉවසීම කියන්නේ. කරන්න හිතන දේ කායට වචන රොදී ඊතා ඉක්මනින් සංසිඳවන එක. සිතට හටගත්ත දේ වේගෙන් නැසෙනවනේ. ඒකෙන් වේගෙන් නැසෙන්න දෙන්න ඕන හේතු ඉතුරු නොකර. ඒකට කියනවා ඉතින් මේකට බලපාන තව කාරණා තියෙනවා ඊට පස්සේ සද්දා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන වෙනවා, බලවත් වෙනවායි කියන එක. බෝධිපාක්ෂ ධර්මවල ඒ ඔය උත්සාහය කරනවා නම් මේවා බලවත් වෙනවා. අනිත් වචනය, අවසන් වචනය. පහිතත්වෝ විහෙරෙය්‍යන්ති. අන්න මොකද්ද මේ පහිතත්වෝ කියලා කියන්නේ? භික්ෂුව තමයි මේ ඉරියව් පහෙන් වාසය කරනවා බණ අහලා කියලායි කියන්නේ. අත්තෝ කියන්නේ තමන්නේ. පහිත කියන්නේ අතහැරලා. මොකද්ද එතකොට ඒකේ තේරුම එහෙනම්? නිර්වාණ මගට අනුගතව වාසය කරමි කියන එක කියනවා පහිතත්වෝ විහෙරෙය්‍යන්ති. එහෙ නැත්නම් මමත්වයේ අතහැරමින් ජීවත් වෙනවා කියනවා. ඒ කියන්නේ වර්තමාන ස්කන්ධ පංචකය උපාදාන වී අවසන් නොවීමට, උපාදාන නොවි අවසන් වීමට අල්ලා නොගැනීම නම් වූ අනිත්‍ය පිළිසරණින් ඔහු පහිතත්වෝ පටිසෝතගාමී ප්‍රතිපදාව යනවා. දැන් මේ වචන පහ තේරුණා නම් වචන පහේ අර්ථය ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් උන්වහන්සේ බණ තේරුම් අරන් ඉවරයි. බුදුන් වහන්සේට වැඳලා සමු අරගෙන ගියා. දැන් ආරණ්‍ය ගතෝ හරි රුක්ක මූල ගතෝ හරි ඕන ගතෝ ආ එකක් මේක තේරුම් අරන් ගිය පුද්ගලයා පංච ద్వාරෙන් හා මනෝ ద్వාරෙන් මේ විදර්ශනාවේ ඉන්නේ. ඒ නිසා කැලේට යන්න කියලා නෑ බණ තේරෙන්නේ නැතුව ඔය නීවරණ කියන වචනට වෙන වචනයක් මම එකට ගන්නම්. භික්ෂුන් වහන්සේලා සාමාන්‍යයෙන් කතා කරනවා විතර්ක. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන කාරණා හිතට ආවහම දරා ගන්න, පාලනය කර ගන්න බැයි නම් ඈත වනාන්තර වලට යන්න එපයි කියලා තියෙනවා. ත්‍රිවිධ විතර්ක. මන්දයත් ඒවට පිස්සෙක් බවට පත් වෙලා ගඟට පණී සිව්දි නසාගනි මොකක් හරි කරගනීවි. ඒ නිසා වනාන්තරයට යන්න ඕන බණ තේරුම් අරගෙන ස්වකීය මේ විදර්ශනාව සඳහාමයි. ඒකෙන් කියන්නේ වනාන්තරයට ආයුතුයි කියන එක නෙවෙයි. ඒ විවේක තියෙන අයට. තමන් වර්තමානයේ ඉන්නේ කොතනද? ඒ ඉන්න තැන සිට තේරුම් ගත්ත පුද්ගලයාට මේ අරමුණු මගින් සසර හදන එක, අරමුණු උපාදාන කර ගැනීම තුළින් සසරක් හදන එක, පිනපව ධාන උපාදාන කර ගැනීමෙන් සසරක් හදන මාර්ගය අයින් කරලා සසර නිමා කරන්න පුළුවන්. මේ සසර නිමාන් කරපුවා එතන පාළුවක් කියලාද හිතන්නේ? නෑ, ඒ පිළිබඳව මම ඔබට ගැඹුරින් පෙන්වා දෙන්නේ නෑ. පොඩි දෙයක් පෙන්වා දෙන්න කැමතියි. මේ නරඹන අය හෝ සවන් දෙන ඕන කෙනෙක් සමහර විට වන්දනා කරලා ඇතිනේ. පිරිත් කියලා ඇතිනේ. එහෙම නැත්නම් ආනාපාන සති වැනි කර්මස්ථානයක් වඩලා ඇතිනේ. එහෙම කරපු අයට තේරෙන්නේ නැද්ද? ටිකක් වෙලා යනකොට විනාඩි 2ක් 3ක් 5ක් 6ක් 10ක් මේ රූප ශබ්ද ගන්ධ රස අරමුණු වෙන්නේ නැති සමාධියක් තියෙනවායි කියලා. එහෙම එකක් නැද්ද? තියෙනවා. හැබැයි ඒක සෝවානුත් නෙමෙයි නිවනත් නෙමෙයි, මතක තියාගන්න. ඒ වුණාට
අන්න ඒ වගේ තැනක් තියෙනවා බාහිර ලෝකෙට ගැටෙනකොට ලෝභය, ද්වේෂය, මෝහය ඇවිස්සෙන්නේ නැත්නම් ඒ ඉන්නේ නිර්වාණ සුවයේ. ඒක මිනිසුන් තුළ තියෙන්න ඕන දෙයක්. ඒක මානසික ගුණාංගයක්. ඊට පස්සේ කිසිදු ආකාරයක මේ පුද්ගලයාට සමාජයට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම, බොරුව, වංචාව මොකක්වත් මුදා හරින්න බෑ. ඒව නැහැනේ. උත්තරීතර මිනිසුන් බවට පත් වෙනවා. අතිමානුෂ වෙනවා. ඒ නිසා ධර්මයේ තුල වර්තමාන සමාජය හැදෙන්න ඕන. නිසා අපි අර නරක අතහැරලා ක්‍රමෙන් හොඳ එන කිසිවෙක් බැහැර කරන්නේ නැහැ. යහපත් ක්‍රියාකාරකම් කිසිවෙක් බැහැර කරන්නේ නැහැ. නමුත් අපට අවශ්‍යයි ගෞතමයන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවක් තුළ තිබෙන නිවන් මඟ ඕන අයට. ඒකයි මා මේ පැහැදිලි කළේ. ලබා දී තිබෙන කාලයට අනුව පැහැදිලි කළේ. එහෙනම් ඔබට මේ දේශනාවට සවන් දෙන්න ලැබෙනවා, නරඹන්න ලැබෙනවා. මෙබඳු නෙමේ තවත් දේශනා ඕන තරම් තිබෙනවා. මේ මාර්ගය පැහැදිලි කරන තේරුම් ගැනීම තුළ පොතේ මේක තිබුණාට සක්‍රිය වෙන්නේ නැහැ. මා දැනගෙන හිටියට මා ළඟ ඇරුණාම ඔබ ළඟ සක්‍රිය වෙන්නේ නැහැ. ඒක තමයි සුතමේ ඥානය ඇසීම, කල්පනා කොට බැලීම ඇත්තද වරුද, චින්තාමය සුතමේ ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව, අනතුරුව අනුගමනය කිරීම භාවනාමය ප්‍රඥාව. ධම්මැස පාදා ගැනීම තුළින් ලබාගත් මිනිසත් බව තුළ ගෞතමයන් වහන්සේගේ ධර්මයේ සරණින් නිවෙන සැනසෙන මිනිසුන් බවට පත්වීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බිහිත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි.